පැන දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට පුළුවන් ද මගේ මේ මාකර් පෙන් එක මේක අසල දාන්න. මේ යන්නේ නැහැ. පොඩ්ඩක් උඩ විතරක් දාන්න අතර වෙනවා. ඒ කියන්නේ අපිට තියෙන තාපේ හම්බෙනවා අපේ. ඒවන සමීකරණය කියන්නේ බිඳුවයි. ඒ කියන්නේ අපි සපේන තාපයට මොකක් හරි වෙනද දෙයක් වෙනවා. දැන් මේක රත් වෙනවා. රත් වෙන මොකද වෙන්නේ? මේ පාටේ ටික ටික ඉරට එස වෙනවා. ඒකවල අපි අර මීටරේ කරකවල හදා ගන්න කියන මුස්සන්තය. ආනේ ගාන රත් වෙනකොට ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාට. දැන් අපි ගිය සතියේ අපි නතර කරේ ද්‍රවාංකය සහ තාපාංකය කියන තැනින් නේද? ද්‍රවාංකය සහ තාපාංකය. මට කියන්නේ ද්‍රවාංකය කියන්නේ මොකද්ද? ද්‍රවාංකය කියන්නේ මොකද්ද? කවුරුද කියන්න බලන්න. යම් ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේදී එය ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වන උෂ්ණත්වය. යම් ඝන ද්‍රව්‍යයක් රත් කිරීමේදී එය ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පත්වන නිශ්චිත උෂ්ණත්වයක් තියෙන එකට අපි කියනවා ද්‍රවාංකය. හරි එතකොට ඔකත් එක්කම කියන්න බලන්න හිමාංකය කියන්නේ මොකක්ද? හිමාංකය කවුරු කියන්න බලන්න හිමාංකය කියන්නේ මොකක්ද? හිමාංකය කියන්නේ මොකක්ද කියන කවුරුද? යම් ද්‍රව්‍යයක් සිසිල් කිරීමේදී ඒ ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත්වන උෂ්ණත්වය. ඔව්. ද්‍රව්‍යයක් සිසිල් කරගෙන යනකොට කිසියම් ද්‍රව්‍යයක් සිසිල් කිරීමේදී එය ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත්වන උෂ්ණත්වයට අපි කියනවා හිමාංකය කියලා. හරි. දැන් ඉතින් නම් කියලා අහන්න. හරි. නම් කියලා ආමන්ත්‍රණය කරනවා දැන්. කතා කාටද කියන්නේ කොහොමද කතා කරන්නේ? විනුර මට මෙන්න මේක උත්තරයක් දෙන්නකෝ. තාපාංකය කියන්නේ මොකද්ද විනුර? විනුර කතා කරන්න. රයිට් එහෙනම් විනුරගේ අම්ලා තාත්තලා අහන් ඉන්නවා ඕන විනුර කතා කරේ නෑ. යම් ද්‍රව්‍යයක් රත් කිරීමේදී ද්‍රව්‍ය තුලින් උගුරු යම්මින් වාෂ්ප බවට පත් වීම ද්‍රවයේ තාපාංකය. මේ පැහැදිලි නෑ මම පැහැදිලි නෑ. යම් ද්‍රව්‍යයක් රත් කිරීමේදී ද්‍රව්‍ය තුලින් බුබුලු යම්මින් වාෂ්ප බවට පත් වීම යම් ද්‍රව්‍යයක් රත් කිරීමේදී ද්‍රව්‍ය තුලින් බුබුලු නගින් වාෂ්ප බවට පත් වීම කියලා කිව්වේ. ඒ කියන්නේ වාෂ්පීකරණය. මහන් තාපාංකය. වාග්ය දුන්න උත්තරයට කියන්නේ වාෂ්පීකරණය. මහන් තාපාංකය. විමර්ශන කියන්න පුළුවන්ද? තාපාංකය කියන්නේ මොකද්ද? විමර්ශන ඉක්මනට කියන්නේ? විමර්ශන මයික් එක නරඹන්න කරන් ඉන්නවා මට ඇහෙන්නේ නැහැ. යම් ද්‍රව්‍යයක් රත් කිරීමේදී ද්‍රව්‍ය තුළින් බුබුලු දමමින් වාෂ්ප බවට පත් වී නැටීමට සිදුවන උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ තාපාංකය. යම් ද්‍රව්‍යයක් රත් කිරීමේදී ද්‍රව්‍ය තුලින් බුබුලු නගමින් ඒ ද්‍රව්‍ය වාෂ්ප බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය තමයි තාපාංකය කියලා කියන්නේ. දැන් බිනරගේ උත්තරේ භාගය කිව්වේ. එයා කිව්වේ ද්‍රව්‍ය තුලින් බුබුලු නගින් වාෂ්ප බවට පත්වීම. ඒකද කියන්නේ වාෂ්පීකරණය. වාෂ්ප බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය කියලා කිව්වනම් අන්න තාපාංක. හරි දැන් එහෙනම් ද්‍රවාංක තාපාංක හිමාංක ගැන දන්නවා. හරි? දැන් ඔන්න ඔයාලගේ මම පොඩි ප්‍රශ්නයක් අහනවා. හරිද? ඒ කියලා ද්‍රවයක් තියෙනවා. හරි? ඒ කියලා ද්‍රව්‍යයක් තියෙනවා. මෙයාගේ හිමාංකය සෙල්සියස් අංශක
32යි. හිමාංකයේ සෙල්සියස් එක 32යි. මෙයාගේ තාපාංකය සෙල්සියස් අංශක 80යි. හරි. සාමාන්‍ය පරිසර උෂ්ණත්වය අපි ගමු මෙයා මේක 40 කියලා ගමු. හිමාංකයේ සෙල්සියස් අංශක 40යි. මෙයාගේ තාපාංකය සෙල්සියස් අංශක 80යි. මට කියන්නකෝ මෙන්න මේ ද්‍රව්‍ය මේ A කියන ද්‍රව්‍ය දැන් මේ අපේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී සාමාන්‍ය පරිසරයේදී මෙයා පවතින්නේ ඝනයක් ලෙසද ද්‍රවයක් ලෙසද වායුවක් ලෙසද A කියන ද්‍රව්‍යයේ හිමාංකය සෙල්සියස් 40යි තාපාංකය 80යි මෙයා සාමාන්‍ය පරිසරයේදී පවතින්නේ ඝනයක් ලෙසද ද්‍රවයක් ලෙසද වායුවක් ලෙසද උත්තරය දැන් චලන කියන්න බෑ උත්තරේ චලන කතා කරන්නේ නැහැ නේ right දැන් මට මතකයි මම ලියලා තියාගන්නවා කතා කරන්නේ නැති අය චේතන කියන්නේ චේතන චේතන කියන්නේ මෙයා පවතින්නේ මොන අවස්ථාවේද සාමාන්‍ය පරිසරයේදී දැහැමි චමෝද්‍ය ඔයා කියන බලන්න මෙයා පවතින්නේ මොන අවස්ථාවේද ඔය දැහැමි කියන්න මට ඇහෙන්නේ නැහැ දමිත් කියන බලන්න ඒ කියන ද්‍රව්‍යය පවතින්නේ ඝනයක්ද ද්‍රවයක්ද වායුවක් යන මේ ආකාර තුනේ මොන ආකාරයකට සාමාන්‍ය පරිසරයේ ඝන ද්‍රව මොනවාද ද්‍රව ඔයා මේක ද්‍රවයක් විදිහට පවතිනවා කියන හේතුව මොකද්ද මේක ද්‍රවයක් ලෙස පවතිනවා කියන හේතුව මොකක්ද දමිත් කියන්නේ ගායත්‍ර කියන්න බලන්න එහෙනම් මෙයා පවතින මොන ආකාරයකද ද්‍රවයක් විදියට ඔව් ගායත්‍ර ඒ ද්‍රවයක් විදිහට පවතිනවා කියලා කියන්නේ හිමාංකය කියන්නේ ද්‍රව අවස්ථාවේ පවතින දෙයක් ඝන අවස්ථාවට පත් වීමනේ ඔව් එතකොට තාපාංකය කියන්නේ ද්‍රව අවස්ථාවේ පවතින දෙයක් මේ වාෂ්ප බවට පත් වෙන අවස්ථාවනේ ඔව් එතකොට මේක සාමාන්‍යයෙන් තියෙන්න ඕනි ද්‍රව තත්ත්වයේ හේතුව කියන්නේ ඇයි ද්‍රව තත්ත්වයේ පවතින්නේ ගායත්‍ර වාගෙන් අහන්නේ ඇයි ද්‍රව තත්ත්වයේ පවතිනවා කියලා කියන්නේ ඔව් ගායත්‍ර අංශ කියන්නේ මේක මොන අවස්ථාවේද පවතින්නේ අංශ කියන්නේ මේක මොන අවස්ථාවේද පවතින්නේ අංශ කියන්නේ නැත්නම් දිනිති කියන්න බලන්න මේ A කියන ද්‍රව්‍යය පවතින්නේ සාමාන්‍ය පරිසරයේදී මේ සාමාන්‍ය කියන්නේ දැන් අපි මෙහෙම මේ අවස්ථාවේදී මේ වගේ සාමාන්‍ය පරිසරයේදී මේ A කියන ද්‍රව්‍යය පවතින්නේ මොන ආකාරයකටද ඝන ද්‍රව වායු කියන ආකාර තුනේ මොන ආකාරයකටද දිනිති කියන්නේ බලන්න දිනිති කියන්නේ වායු වායු කියලා කියන හේතුවත් එක්කම කියන්නේ. ඇයි ඒක වායු අවස්ථාවේ පවතිනවා කියලා කියන්නේ? ඉසිර කියන බලන්න මේක පවතින මොන අවස්ථාවේද? සාමාන්‍ය පරිසරයේදී. ඉසිර තමයි කොහොම on කරගන්නේ? කෞශික කියන බලන්න කෞශික කියන බලන්න මේක පවතින මොන අවස්ථාවේද? අවස්ථාවේ ඔව් කවුරුද ඒවා ද්‍රව අවස්ථාවේ පවතිනවා කියලා කියන්නේ මොකක්ද හේතුව? ඒකට හේතුවක් තෝරන්නේ මට ද්‍රවාංකයත් හිමාංකයත් එකම අගයක් ගන්න හින්දා ඔව් ද්‍රවාංකය හිමාංකය එකම අගයක් තමයි ඉතින්. ඒ ඉතින් ද්‍රව අවස්ථාවේ කියලා කියන්නේ කොහොමද? ද්‍රව අවස්ථාවේ දැන් සාමාන්‍ය පරිසරයේදී මේ ද්‍රව අවස්ථාවේ පවතිනවා කියලා කියන්නේ ඔප්පු කරන්නේ කොහොමද? දැන් මේක ඝන අවස්ථාවේ තියෙනවා කියලා කියන්න පුළුවන් කෙනෙකුට. තවලොන් කියන්න පුළුවන් වායු අවස්ථාවේ තියෙනවා. මේ වගේ න ද්‍රව අවස්ථාවේ තියෙනවා. ද්‍රව අවස්ථාවයි කියලා කියන්නේ ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඝන ද්‍රව වායු කියන අවස්ථා තුනෙන් එකක විතරයි පවතින්නේ. කවිෂ ඔයාලා උත්තරේ කියන්න බලන්න ඔයා කියන්න බලන්න කොහොමද පවතින්නේ? ඒකේ මේක මොන අවස්ථාවේද පවතින්නේ? කවිෂ. ලක්ෂ්මී කියන්න බලන්න එනවා. ලක්ෂ්මී කියන්න බලන්න ඔයාගේ අදහස මොකද්ද? ලක්ෂ්මීත් කතා කරන්නේ ලක්ෂ්මීගෙත් කට වැහිලා. ලෝචන කියන්න බලන්න. වායු ඇයි ලෝචන වායු අවස්ථාවේ පවතිනවා කියලා කියන්නේ මට ඒක උත්තරෙත් ඕනේ. නිකන් වායු කියවට හරියන්නේ නැහැ.
කවුද මේ මනෝජ් කියලා ඉන්නේ කවුද? අන්න එයා කියන්න බලන්න එන. මනෝජ් කියලා දෙකක් දාන්න. මේක මොන අවස්ථාවේද පවතින්නේ? ඕනේ සාමාන්‍ය පරිසරයේ මේක මොන අවස්ථාවේද පවතින්නේ? මෙත්මි කියන බල මෙත්මි නිවර්තන ද්‍රවයක් විදියට සර්. ඔය ඇයි මේක ද්‍රවයක් විදිහට පවතිනවා කියලා කියන්නේ? ද්‍රවයක් විදියට තිබිලා ඝන වෙන්න නම් සෙල්සියස් අංශක 40ක උෂ්ණත්වය තියෙන්න ඕන. ඔව්. ද්‍රවයක් විදියට තිබිලා මේක වාෂ්ප වෙන්න නම් සෙල්සියස් අංශක 80ක උෂ්ණත්වය වෙන්න ඕනේ. ඔව්. ඒක නිසා මේක තියෙන්නේ ද්‍රවයක් විදියට. සාමාන්‍ය උෂ්ණත්වය. සාමාන්‍ය උෂ්ණත්වය කියන්නේ. සාමාන්‍ය උෂ්ණත්වය කියන්නේ මොකද්ද? සාමාන්‍ය පරිසරයේ ද්‍රවයක් විදියට තියෙන උෂ්ණත්වය. හරි බලන්න. නෙත්මි ප්‍රාර්ථනා. වාග් උත්තරේ මොකක්ද? මිහිරි උත්තරේ මොකක්ද කියන්න බං? බලන්න මිහිරි උත්තරයක් ලබා දුන්නා. මිහිරි කොහොම උත්තර දුන්නේ නැහැ නේ. මින්දුලාගේ උත්තරේ මොකක්ද කියන්නේ? ද්‍රවයක් විදියට හේතුව කියන්නේ හේතුව වань මට නිකන් ද්‍රවයක් විදිහට කියලා හරියන්නේ නැහැ. මේ ඒක ඝන අවස්ථාවට පත් වෙන්න කලින් සාමාන්‍ය පරිසරයේ තිබ්බ ද්‍රවයක් විදියට කවුද එහෙම කිව්වේ සාමාන්‍ය පරිසරයේ ද්‍රවයක් විදිහට තිබුණා කියලා? කියන්න බෑ. එහෙම කොහොමද කියන්නේ? එහෙම බෑ. ඊළඟට නෙත්මි විතරයි නෙත්මි ප්‍රාර්ථනානේ අනිත් නෙත්මි. වාග් උත්තරේ? එයා කතා කරන්නේ නැහැ. පූජාගේ උත්තරේ? සර් ද්‍රවයක් වාෂ්ප මේ ද්‍රවයක් හරි හේතුව. මේ වායුවක් කියලා ගන්න විදිහක් නැහැනේ. මොකද මේ ද්‍රවයක් මේ වාෂ්ප වෙන්නේ සෙල්සියස් අංශක 100ක උෂ්ණත්වයකින්. මේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් 27ක් අතර වගේනේ. ඒක ටිකක් ද්‍රව අවස්ථාව වගේ තියෙන්නේ. ඝන අවස්ථාව කියලා ගන්න බෑ. මොකද 27ට වඩා අඩුයි කියලා උතන කියලා නෑ. දැන් ආර කවුද කියලා දුන්නේ මේ ද්‍රවයක් වාෂ්ප වෙන්නේ 100ද කියලා? ඒ ජලයනේ 100ද වාෂ්ප වෙන්නේ. දැන් මේක තාපාංකය කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? තාපාංකය කියන එකෙන් අදහස් වෙන්නේ ඒ කියන ද්‍රව්‍ය සෙල්සියස් අංශක 80 දී වාෂ්ප වෙනවා කියන්නේ. හිමාංකය කියන එකෙන් අදහස් වෙන්නේ ඒ කියන ද්‍රව්‍ය සිසිල් වෙලා එනකොට සෙල්සියස් අංශක 40 දෙද්දි සිසිල් මේ ඝන බවට පත් වෙනවා කියන්නේ. හරි බලන්න. ඊළඟට ප්‍රවීෂා. ඔයාලට පුළුවන් මේකට උත්තරයක් දෙන්න? නෑ, සද්ද නෑ. රශ්මිට පුළුවන් මේකට උත්තරයක් දෙන්න? ද්‍රව හේතුව. හේතුවත් එක්කම කියන්න. රාමින්දුට කියන්න පුළුවන් මේකට උත්තරේ? සඳුනි කියන්න බලන්න උත්තරයක්? සනුක ද්‍රව ඇයි සනුක ද්‍රව කියලා කියන්නේ? හේතුව වුණා. සනුලි කියන්න බලන්න උත්තරේ? ඇයි සනුලි ද්‍රවයක් විදිහට කියලා කියන්නේ මට සද්දෙත් පදි. එහෙනම් සාලිනි කියන්න බලන්න. කොහොමද පවතින්නේ? සාලිනි ඔයාගේ උත්තරේ මොකද්ද? සාලිනි කියන්නේ එහෙනම් බලමු කවුරු හරි උත්තරයක් දෙයි කියලා මේක පැහැදිලි. සත්සරාගේ උත්තරේ මොකද්ද? හේතුවත් එක්කම ඕනේ මට. ඇයි උත්තරේ දෙන්නේ හේතුවත් එක්කම ඕනේ. සත්සරාගේ උත්තරේ කියන්න කතා කරන්නේ නැහැ නේ. හරි. කමන්නේ මට ප්‍රශ්නයක් නැහැ. සෙනේජගේ උත්තරේ මොකද්ද? සෙනේජගේ උත්තරේ මොකද්ද? සුනෙත්ගේ උත්තරේ මොකද්ද? ගණයක්. ඇයි සුනෙත් ගණයක් කියලා කියන්නේ ඔයා? ඒ කියන වස්තුව මේ
ඒ කියන වස්තුවේ හිමාංකය මේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වයට වඩා මේ වැඩි හින්දා මට ඊළඟට කියන්න තරුෂි කියන්නේ මොකක්ද ඔයාගේ උත්තරේ? තරුෂිගේ උත්තරේ කියන්න මට. තරුෂි කතා කරන්නේ නැත්තේ ඇයි? තිලින ඔයාගේ උත්තරේ කියන්නේ? ද්‍රවය තිලින හේතුවත් එක්කම කියන්නේ ඇයි ද්‍රවයක් කියන්නේ හේතුව? ගණයකට හිමාංකයක් තියෙන්න බෑනේ. ඊළඟ වායුවකට තාපාංකයක් තියෙන්න බෑනේ. ඊළඟට කියන්නකෝ තිසාගේ උත්තරේ මොකක්ද? ද්‍රවයක්. ඔව් තිසාගේ ද්‍රවයක් කියන්නේ හේතුවක් කියන්නේ. තිසාගේ ද්‍රවයක් කියන්නේ හේතුව කියන්නේ තිසුනි කියන්නේ නේද? දැන් තිසාගේ කියලා ගන්න බැරි වුණා වුණා. තිසුනිගේ උත්තරේ මොකද්ද? තිසුනි කතා කරන්න? තිසුනි කතා කරන්නේත් නැහැ. ඔය කටවල ඇහෙන්නේ පාඩම් කරන්නේ නැති අය. තමන්ගේ අමල තාත්තලා රවට්ටපු අය. උවම් කියන්නේ උත්තරේ? උවම් කියන්නේ මට ඇහෙන්නේ නැහැ. උවම් කියන්නේ ඔයගේ උත්තරේ මොකද්ද? අද උවම් කතා කරන්නේත් නැහැ. අකිල කියන්න බලන්න. අකිල දැන් අපි අහන්නේ මේක. ඒ කියන ද්‍රව්‍යයක් තියෙනවා. මේ කියන ද්‍රව්‍යයේ හිමාංකය දීලා තියෙනවා සෙල්සියස් එක 40යි කියලා. එයාගේ තාපාංකය 80යි කියලා දීලා තියෙනවා. හිමාංකය තාපාංකය දීලා තියෙනවා. මෙයා සාමාන්‍ය පරිසරයේදී පවතින්නේ ඝනයක්ද ද්‍රවයක්ද වායුවක් විදියට. අකිල කියන බන් උත්තරේ. අමාශ කියන උත්තරේ වාගේ. ද්‍රවයක්. හේතුවක් කියන්න අමාශ හේතුවත් එක්කම ඕනේ. ඒ ද්‍රවයක් කියලා කියන්නේ. අමාශයට හේතුව කියාගන්න බෑ. ඝනයක් ද්‍රවයක් වායුවක් කියන මොකක් හරි වචනයක් කියන්න පුළුවන් ඕන එකකට. ඉගෙන ගන්න ඕනෙත් නැහැනේ. නේ? ඉගෙන ගන්න ඕනෙත් නැහැ. දෙකේ තුනේ පන්ති ළමයි වුණත් කියන්න පුළුවන්. ඝනයක්ද ද්‍රවයක්ද වායුවක්ද කියලා. දැන් කට්ටිය ඝනයක්, ද්‍රවයක්, වායුවක් කියලා. හේතුව කියාගන්න බෑ. හේතුව කියාගන්න බැරි. ඇයි ඒ? හේතුව කියාගන්න බැරි මේකයි. දැන් මම අද ප්‍රශ්න අහුවා. ප්‍රශ්න අහපුවාගෙන් උත්තර දුන්නේ ඇත්තටම සුළු පිළිසක්. තමයි 40 ගානේ ළමයි 4-5 දෙනෙක් කැරෙන්න අනිත් අය උත්තරයක්වත් දුන්නේ නැහැ. ඒකට හේතුව තමයි එයාලා සම්පූර්ණයෙන් තමන්ගේ දෙමාපියන් රවට්ටලා වෙනම ලොකු ගේමක් යනවා. එයාලා ඉගෙන ගන්න ඕනේ නැති ළමයි ඔය. කතා කරේ නැත්තේ ඉගෙන ගන්න ඕනේ නැති ළමයි. එයාලට ඉගෙන ගන්න එක එපා වෙලා තියෙන්නේ. එයාට වෙන මොනක් හරි මවුලක් තමයි ඕන වෙලා තියෙන්නේ. අමල තාත්තලා බලා ගන්න තියෙන ඒවා. හරි අමල තාත්තලා ළඟ ඉන්නේ. පන්තියට යනවා කියලා මල් ළඟට යවන්නේ නැහනේ. මල් ළඟට බලන්නෙත් නැහනේ. අමල තාත්තලාට හොඳයි නම් ඔය ඉන්න විදියට ඔය ඉන්න විදිය තමන්ගේ ළමයි ඔය ඉන්න විදිය අමල තාත්තලාට හොඳයි නම් මට මොකද ඉතින්? මට ඉතින් එයාලට වඩා ඉහළින් යන්න බෑ. දැන් උත්තරයක් දෙන්න නැති වුණාම ළඟට ටිකක් කන පැරෙන්න බාරක් ටිකක් කතා කරපිය කියලා කියන්න තරම් පොන්දක් පන්නති දෙමව්පියන් නම් ඉන්නේ. ඉතින් ඒ දෙමව්පියන්ගේ ළමයි ගැන ආයෙ මොන කතාවද? හදන්න බෑ. උත්තරයක් දෙන්න බෑනේ. උත්තරයක් දෙන්නේ නැහැ. තමන්ගේ ළමයා උත්තරේ දෙන්නේ නැහැ කියලා දැන කට පියාගෙන ඉන්න දෙමව්පිය පිරිසක් ඉන්නේ. හරි? මට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ විදිහට මෙයා හරි දැන් මේ ඔක්කොම රෙකෝඩින් තියෙනවානේ මම මේක වීඩියෝ එක දාන්නෙත් ওই විදිහම තමයි ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මම කතා කරා වචනයක් කතා කරේ නෑ සමහර මයික් එකවත් ඔන් කරන්නේ නෑ සමහර හරි ඉතින් තව ඉන්නවා මෙතන මේ කතා කරන්නේ නැති අය දැහැමි කියන්නේ මොනවද ඔයාලගේ උත්තරේ මොකක්ද දැහැමි උත්තරේ ඔය දැන් මයික් එක නම් ඔන් කරලා දෙනවා මට ඇහෙන්නේ අරුණෝදය මම දැක්ක පන්තියට ඇවිත් ඉන්නවා ඊට පස්සේ දැන් පේන්නේ නැහැ. අනුපමත් නැහැ. මම විතර දකින කට්ටිය ඉරාසක් නැහැ. ඉබේ නැහැ පන්තියට. ඉස්සමයි ඉන්නේ. දැන් සමහරවිට උත්තරයක් දී ගන්න බෑ දැන් පූජා ලොකු උත්තරයක් හදාගන්න try කරා. එයා කිව්වා මේක වායුවක් වෙන්න බැරිලු. ඒ කියන්නේ වායුවක් වෙනවා නම් 100ට තියෙන්න ඕනේ. ඒක වැරදි.
ඔයාගේ අදහස ඔයාගේ මතය වැරදි. ඔයා හිතන් ඉන්නේ ද්‍රවයක් වායු වෙන්නේ 100 දී කියලා. නේද? දැන් මෙයා මේ A කියන ද්‍රව්‍ය රත් කරන් යද්දී සෙල්සියස් අංශක 80 දී වායු බවට පත් වෙනවා. එතකොට හිමාංකයයි ද්‍රවාංකයයි දෙකම එකයි. හිමාංකය කියන්නේ ද්‍රවයක් ඝන බවට පත් වෙන උෂ්ණත්වය. ද්‍රවාංකය කියන්නේ ඝනයක් ද්‍රව බවට පත් වෙන උෂ්ණත්වය. දෙකම එකම අගයක්. ඒ කියන්නේ මේ A කියන ද්‍රව්‍ය ඝන තත්ත්වයේ තිබ්බනම් එයා රත් කරන් යද්දී ද්‍රව බවට පත් වෙනවා සෙල්සියස් අංශක 40 දී. A කියන ද්‍රව්‍ය ද්‍රව තත්ත්වයේ තිබ්බනම් සිසිල් කරන් යද්දී සෙල්සියස් අංශක 40 දී ඝන බවට පත් වෙන එකයි හිමාංකය කියන්නේ. හිමාංකය ද්‍රවාංකය දෙකම එකයි. හරි? එතකොට තිලිනගේ උත්තරේ තිලින කිව්වා තිලින කිව්වේ මොකද්ද? මේ ඝනයක් නම් මොකද්ද? මගුලක් කිව්වා. තාපාංකයක් තියෙන්න පුළුවන් වායුවකට විතරයි කියලා කිව්වා. හිමාංකයක් තියෙන්න පුළුවන් ඝනයකට විතරයි කිව්වා. එහෙනම් මේක ද්‍රවයක් වෙන්න ඕනේ කිව්වා. ඔයාට ඉතින් කියන්න තියෙන්නේ ඔය කිව්ව උත්තරේ ඕනේ නැහැ ඉතින් කියන්නේ ඒවා. හරි? එහෙමනම් බూరు උත්තරයක්ද කියපන්කො. තාපාංකයක් තියෙන්නේ වායුවකට විතරයි. ඒවල ඒතර දැන් ජලයට තාපාංකයක් තියෙන්න බෑ. ඈ? හිමාංකයක් තියෙන්නේ ඝනයකට විතරයි. ඒතකොට ජලයට හිමාංකයක් තියෙන්න බැරිද? ඒ තමයි කියන්නේ බూరు උත්තර කියන්නේ ඒවා. මේ වගේ වෙලාවකට මෙහෙම ඉරක් ඇද ගන්න පහළ. හොඳට බලන්න. මේ වගේ වෙලාවකට ඉරක් ඇද ගන්න පහළ. දැන් සෙල්සියස් අංශක මේ පහළ පටන් ගන්න මේ හරිය බිඳුව. මේ පැත්ත පහළට තියෙන ඍණාංකය. මේ පැත්ත තියෙන ඍණාංකය. උඩට තියෙන ධනාංකය. කොළම උඩට යනකොට මේ හරිය තියෙනවා සෙල්සියස් අංශක 40. බලා ගන්නද හරිය? තාටියක් උඩට යනකොට මේ හරිය තියෙන සෙල්සියස් අංශක 80. right. දැන් එතකොට සාමාන්‍ය පරිසර උෂ්ණත්වය කීයද? සාමාන්‍ය පරිසර උෂ්ණත්වය. සාමාන්‍ය පරිසර උෂ්ණත්වය දැන් අපේ ඇඟි උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. සාමාන්‍ය පරිසර උෂ්ණත්වය මේ 34ට වඩා අඩුයි. 34 කිට් වෙනකොට අපිට හරිය අමාරු ඉන්න බෑ. 40ට යන්නේ නැහැ කවදාවත්. කවදාවත් 40ට යන්නේ නැහැ. 40ට යන්න පුළුවන්. බැරි නෑ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණත් මොකද වෙන්නේ? මිනිස්සු මැරෙනවා. මිනිස්සු අර ඉන්දියාවේ මැරෙන්නේ මිනිස්සු. ප්‍රශ්නේ වැඩි වෙනවා කියලා. ඔය ලංකාවට අර එක සැරයක් මතකද මේ අර එයාර්ෆෝස් එකේ එක්කෙනෙක් නැති වුණානේ. ඒ උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට 40 දක්වා යන්නේ නැහැ සාමාන්‍ය. සාමාන්‍යයෙන් බැලුවොත් මේ වෙලාවේ බැලුවොත් සෙල්සියස් අංශක 27ක් 30ක් 27ක් 25ක් ඔය ගානක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වය මෙන්න මේ වගේ හරියක තමයි තියෙන්නේ. මේ තියෙන පරිසර උෂ්ණත්වය. මේ කොටස වයි ගන්න පුළුවන්. මේ තියෙන පරිසර උෂ්ණත්වය. මේක පරිසර උෂ්ණත්වය. දැන් එතකොට අපි කාම උෂ්ණත්වය කියන්නේ ඒකට. ඔය පරිසර උෂ්ණත්වය තමයි අපි කාම උෂ්ණත්වය කියලා කියන්නේ. දැන් බලන්නකෝ දැන් ඔන්න ඔයාලා කතා කරන්න ඕනේ සිනුම් දෙන හරි. දැන් මට කියන්නකෝ දැන් මේ A කියන ද්‍රව්‍ය සෙල්සියස් අංශක 80ට ආවම 80 හෝ ඊට වැඩි නම් මෙන්න මේ කොටසෙදී A කියන ද්‍රව්‍ය මෙන්න මේ කොටස තුලදී සෙල්සියස් අංශක 80 වැඩි කොටස තුලදී 80 හෝ ඊට වැඩි කොටස තුලදී මෙතනින් ඉහළ උෂ්ණත්වවලදී පවතින මොන ආකාරයකට ඝනද ද්‍රවද වායුද ඉක්මනට කියන්න මට මේක තමයි එක එකකින් අහලා ඉන්න බෑ ඉක්මනට කියන්න වායු කොහොමද කියලා කියන්න වායු අවස්ථාවේ වායු මේකේදී වායු මේකේදී වායු අවස්ථාවේ පවතින හරි එතකොට මට කියන්නකෝ දැන් මෙන්න දැන් ටික සිසිලලා මෙන්න සෙල්සියස් 80 දී මොකද වෙන්නේ දැන් මේක අන්න තාපාංකයේදී
ටික ටික දැන් 80 90 100 වගේ උෂ්ණත්වය තිබ්බනම් එයා ටික ටික සිසිල්ලා මෙන්න මේ අවස්ථාවේදී මොනවද වෙන්නේ? සෙල්සියස් අංශක 80 වෙච්ච ගමන් වායු තත්ත්වයේ පැවතිච්ච ඒ කියන ද්‍රව්‍ය මෙතෙන්දී මොන තත්ත්වයකටපත් වෙන්නේ? ද්‍රව තත්ත්වයට. ද්‍රව තත්ත්වයටපත් වෙනවා. එතකොට මෙන්න සෙල්සියස් අංශක 40 84 මෙහා පවතින මොන ආකාරයකද? මොන ආකාරයකද පවතින්නේ? කියන්නේ මොන ආකාරයකද පවතින්නේ? ද්‍රව මේ කොටස තුළ සෙල්සියස් අංශක මේ 40 80 මේ පරාසය තුළ මොන ආකාරයකද පවතින්නේ දැන්? ද්‍රව මේක ද්‍රව ආකාරයට පවතින්නේ. දැන් තව සිසිල් වෙනවා. සිසිල්ලා සෙල්සියස් අංශක 40ට ආපු ගමන් මේ ද්‍රවය මොකද වෙන්නේ? මේ ද්‍රවය මොකද වෙන්නේ? ඝන තත්ත්වයටපත් වෙනවා. එතකොට මෙතනින් පහළ හැම උෂ්ණත්වයකින් මෙයා මොන තත්ත්වයකද පවතින්නේ? ගන්න ඔව් දැන් සෙල්සියස් 39 38 37 36 ඔහොම කියලා සෙල්සියස් 20 15 ඔහොම සෙල්සියස් අංශක ඍණ ගණන් ගියා. මේන මේ පහළ කොච්චර ගියත් මේ කොටස ගන්න. එහෙනම් මට කියන්නකෝ මෙයා කාම උෂ්ණත්වයේදී පවතින මොන ආකාරයකද? ඝන විදියට. ඝන තත්ත්වයේ. එයා පවතිනවා ඝන තත්ත්වයේ. සුනෙත් විතරයි හරියට උත්තරේ දුන්නේ. නියම විදියට තර්කානුකූල උත්තරයක් දුන්නේ සුනෙත් විතරයි. නියමෙටම උත්තරේ දුන්නා. සුපිරි. අන්න දැක්කම ඉගෙන ගන්න ළමයි. උන් තමයි ඉගෙන ගන්න. අනිත් උන්ට වෙන මගුල් ඔළුවට ගහලා තියෙනවා. උන්ට ඉගෙන ගන්න ඕමනාව නැහැ දැන්. ඒකේ උන් දැන් කතා කරන්නෙත් නැහැ. කතා කරත් උත්තර වැරදි. නැත්නම් ඔයගේ සරල දෙයක් කියාගන්න බැරි වෙන බෑනේ. විභාගයට තව තියෙන මාස 4ක් විතර. දැන් හරිනේ. හිතන් ඉන්නේ මට පුළුවන් කියලා. කියලා වෙලා තියෙන්නේ ඔක ඔක්කොටම. වැඩ කරපළ කියවට වැඩ කරන්නේ. පන්තිදී කතා කරපළ කියවට කතා කරන්නේ. දැක්කනේ දැන් වෙලා තියෙන දේ. මම කියලා තියෙනවනේ. එක වචනයක් කතා නොකර ඉඳලා පුළුවන් නම් එකක් අරන් පෙන්නපන් කියලා. මම මෙතන Zoom meeting එකක් on කරලා මම මෙතන ඔළුවේ හිටන් ඉන්නවා පැයක්. කතා කරන්න තු ඒකක් ගත්තොත් මොකෙක් හරි. කතා කරන්න දෙකෙකුටත් ඒකක් ගන්න බෑ. මොනවා වදලා තියාගන්න. මෙන්න මේකව හදාගන්න පුරුදු වෙන්න. ඒක සරල ප්‍රශ්නයක් ඇහුවේ. කෙටි ප්‍රශ්නයක් නෙවෙයි. ඔය කෙටි ප්‍රශ්න පත්‍රයකට දෙන්නේ කොටසක් නේ. ඒවා එහෙම දෙයකට උත්තරයක් අරගන්න බැරි නම් මොකද්ද කියන්නේ? ජීවිතේ වැරද්ද තියෙනවා. ඒකටම හරියන අම්ල තාත්තලා පිළිසකුත් ඉන්නවා. කතා කරන්නේ නැහැ, හද නැතුව ඉන්නවා. කමන්නේ අපේ එකී දැන් හරි වැඩේ හරි ගොඩ දාගෙන තියෙන කියලා හිතන්නේ. තාරල කන පැලෙන පාරක් දීලා කතා කරපී කියලා කියන්නේ මට ඉතින් ගෙදරට බලෙන් මයික් එක කෝඩ් කරලා කතා කරගන්නේ. දැන් මේක කරපු විදිය තේරුණාද කියන්නේ? මේ කරපු දේ තේරුණාද? දැන් මේ උත්තරේ ලබාගත් ආකාරය තේරුණාද? තේරුණා සර්. ඔව් කියන්නේ තේරුණාද නැද්ද කියලා කියන්නේ. දෙන්නයි තුන්දෙනායි කතා කරන්නේ. තේරුණා සර්. right. ලියන්න ප්‍රශ්නයක් ලියන්න. ප්‍රශ්නයක් ලියන්න. capital X නම් ද්‍රව්‍යයේ capital X නම් ද්‍රව්‍යයේ ද්‍රවාංකයේ සෙල්සියස් අංශක ඍණ 130ක්. तापांक सेल्सियस में 74 कैपिटल एक्स නම් ද්‍රවයේ ද්‍රවාංකයේ සෙල්සියස් 130යි. तापांक सेल्सियस में 74. ප්‍රමිලකම් 1 सेल्सियस अंशක 25ක ප්‍රමිලකම් 1
සෙල්සියස් අංශක 25ක පරිසර උෂ්ණත්වය පවතින පෘථුවිය මතදී සෙල්සියස් අංශක 25ක පරිසර උෂ්ණත්වය පවතින පෘථුවිය මතදී ආයි කියන්න පොඩ්ඩක්. සෙල්සියස් අංශක 25ක පරිසර උෂ්ණත්වය පවතින පෘථුවිය මතදී ප්‍රමිලකන් 2 සෙල්සියස් අංශක -150ක උෂ්ණත්වය ඇති සෙල්සියස් අංශක -150ක උෂ්ණත්වය ඇති සඳෙහි අඳුරු කොටසේදී සෙල්සියස් අංශක -150ක උෂ්ණත්වය ඇති සඳෙහි අඳුරු කොටසේදී සඳෙහි අඳුරු කොටසේදී සෙල්සියස් අංශක -150ක උෂ්ණත්වය ඇති සඳෙහි අඳුරු කොටසේදී තුන්වෙනි කොටස සෙල්සියස් අංශක 80ක උෂ්ණත්වය ඇති සෙල්සියස් අංශක 80ක උෂ්ණත්වය ඇති සඳෙහි ආලෝකය ඇති ප්‍රදේශයේදී සඳෙහි ආලෝකය ඇති ප්‍රදේශයේදී සඳෙහි ආලෝකය ඇති ප්‍රදේශයේදී සඳෙහි ආලෝකය ඇති ප්‍රදේශයේදී x හි භෞතික අවස්ථාව දක්වන්න x හි භෞතික අවස්ථාව දක්වන්න x හි භෞතික අවස්ථාව දක්වන්න සෙල්සියස් 25 උෂ්ණත්වය පවතින පෘථිවිය මතදී සෙල්සියස් 150ක උෂ්ණත්වය පවතින සඳෙහි අඳුරු කොටසේදී සෙල්සියස් 80ක උෂ්ණත්වය පවතින සඳෙහි ආලෝකය ඇති ප්‍රදේශයේදී x හි භෞතික අවස්ථාව දක්වන්න x හි භෞතික අවස්ථාව දක්වන්න වෙන වෙනම ලියන්න ඕනේ විනාඩි 5යි ඉක්මන් කරන්න නිකන් ඝන ද්‍රව වායු කියලා ඉලා හරියන්නේ නැහැ හේතු සමග ලියන්න හේතු සමග ලියන්න ඕනේ මම නම් කියන ආදරෙන් පතර තෝරගෙන කාට කියයිද දන්නේ නැහැ ලියලා තියෙන්න ඕනේ අනිවාර්යෙන් හත් කිය කතා කරන්න ඕනේ කියන්න බෑ රශ්මි ඔයාලා උත්තරේ කියන්න බෑ පළවෙනි එකට ද්‍රව හේතුවත් එක්ක කියන්න හේතුවත් එක්ක කියන්න එම ද්‍රව්‍ය පවතින්නේ ද්‍රවාංකයට වඩා ඉහළින් හා තාපාංකයට වඩා පහළින් ඒ දෙක අතර. ඒක ද්‍රවාංකවල ඉන්නේ තාපාංකයට වඩා පහළින් කමන්නේ කියන්නේ ඝන හේතුව එම ද්‍රව්‍ය ද්‍රවාංකයට වඩා අඩු උෂ්ණත්වය මේක කියන්න බෑ හරි කියලා කිව්වම මම මේ උත්තරය හරි කියලා නෙමෙයි කිව්වා වායු ඔව් හේතුව එම ද්‍රව්‍යයට තාපාංකයට වඩා ඉහළ උෂ්ණත්වයක් තියෙනවා අරුණෝදය කියන්නකෝ මම ඉස්සර කතා කරලා බලද්දි ඔයා ගිහිල්ලා මම දැන් ආවේ කොහෙද ගියේ මේ හදිසියේ shopping ගියාද පැකේජ් එක මොකද හදාගෙන ගියා ඔය පැකට් පරිස්සම් කරගන්න පැකට් එක මොකද වෙලා ගන්න කිව්වේ ලක්මි කියන්න බෑ ලක්මි අනුතර කතා කරන්නේ මෙසේජ් එකක් දාලා නැහැ මෙසේජ් එකක් නැහැ කියන්න ලක්මි අරුණෝදයෙන් මේ කවුද මේ අනුපමා ඉන්නවද විලාසයි ඉන්නවද සම්නික උත්තරේ කියන්න බලන්න වැඩි වෙලා ගන්න ඉක්මනට කියන්න පළවෙනි එකට ද්‍රව
දෙවෙනි එකට ඝන තුන්වෙනි එකට වායු මේක වායු වායු. තිලින උත්තරේ තිලින පළවෙනි එක ද්‍රව, දෙවෙනි එක ඝන, තුන්වෙනි එක වායු. right දැන් වාටි මෙහෙමයි. දැන් ඔක ලියනකොට දැන් මම කිව්වා ඉස්සෙල්ලා දැන් මේක මෙහෙම එකක් අඳගන්න කියලා පහර. මේ උෂ්ණත්ව මානයක පරිමාණය අඳගන්න. උෂ්ණත්ව පරිමාණය. හරි? මෙන්න සෙල්සියස් 80 තියෙනවා මෙතන. සෙල්සියස් 80. සෙල්සියස් 25 මෙතන තියෙනවා. මේ යට තියෙනවා ඍණ 150. සෙල්සියස් ඍණ 150 යට තියෙනවා. හරි. වැරදුනා. ඒක නෙමෙයි ගන්න ඕනේ. මෙන්න ද්‍රවාංකය. මෙන්න සෙල්සියස් ඍණ 130. මෙන්න තාපාංකය සෙල්සියස් අංශක 74. දැන් පෘථිවිය මත උෂ්ණත්වය සෙල්සියස් 25යි. 25 කියන්නේ කොහෙද තියෙන්නේ? 25 තියෙන්නේ බලන්න මේ තියෙන ද්‍රවාංකය එහෙම නැත්නම් හිමාංකය. නේ? මේක ද්‍රවාංකය එහෙම නැත්නම් හිමාංකය නේ? මේක ද්‍රවාංකය එහෙම නැත්නම් හිමාංකය දෙකමනේ. ද්‍රවාංකය හිමාංකය. මේක තාපාංකය. ඉතින් තමයි වාෂ්පීකරණය ඝනීභවනය දෙකම වෙන්න තියෙන්නේ. වාෂ්පීකරණයත් වෙනවා සිසිලුණත් ඝනීභවනය වෙනවා. දෙකම වෙන්න තියෙන්නේ. හරි ඒ කියන්නේ මීට වඩා උඩින් උෂ්ණත්වය වැඩි වෙලා තිබුණොත් වාෂ්ප තත්ත්වෙ තියෙන්නේ. ඒක සිසිල් වෙද්දී ඝනීභවනය වෙන්නේ 74. ද්‍රව තත්ත්වයේ පවතින එක ඊළඟ රත් වෙනා වාෂ්ප වලටපත් වෙන්නේ 74. හරි. ඒකයි තාපාංකයේදී වාෂ්පීකරණය ඝනීභවනය දෙකම වෙනවා. ද්‍රවාංකය සහ හිමාංකය කියන එකේදී ද්‍රවයක් ඝන වීමත් ඝනයක් ද්‍රව වීමත් කියන දෙකම සිද්ධ වෙනවා. දැන් ඒකවල පළවෙනි එක ලියන්න මොකද්ද? සෙල්සියස් අංශක 25 උෂ්ණත්වයේ පවතින පෘථිවිය මතදී. හරි එතකොට මොකද වෙන්නේ? සෙල්සියස් අංශක 25 කියන්නේ ද්‍රවාංකයට වඩා වැඩි. ඒ කියන්නේ අනිවාර්යෙන් ද්‍රව. තාපාංකයට වඩා අඩුයි. ඒ කියන්නේ ද්‍රව තත්ත්වය. ඉතින් අපි ලියන්නේ මොකද්ද? සෙල්සියස් අංශක 25 යනවා x ද්‍රවයේ ද්‍රවාංකයට වඩා වැඩි තාපාංකයට වඩා අඩු උෂ්ණත්වයක. එහෙම ලියන්න ඕන. x ද්‍රවයේ සෙල්සියස් අංශක 25 යනවා x ද්‍රවයේ ද්‍රවාංකයට වඩා වැඩි තාපාංකයට වඩා අඩු උෂ්ණත්වයක. එබැවින් දැන් මේ වගේ තැනක් ගත්තොත් නේ එබැවින් සෙල්සියස් අංශක 25 උෂ්ණත්වයේ ඇති පෘථිවිය මතදී x ද්‍රවය ද්‍රව තත්ත්වයේ පවතී. x ද්‍රවය ද්‍රව තත්ත්වයේ පවතී. ඊළඟට කියනවා සෙල්සියස් අංශක ඍණ 150 උෂ්ණත්වයේ තියෙන සඳේ අඳුරු කොටසේ මේ හරි වගේ තියෙන්නේ. අන්න. සෙල්සියස් අංශක ඍණ 150 මේ හරි වගේ. දැන් බලන්න ඒකට පැහැදිලිව පේනවා ද්‍රවාංකයට අඩු. ඒ කියන්නේ මේ පහළ යනකොට මේ ද්‍රව තත්ත්වයේ ඉක්මවා ගිහිල්ලා යා පහළ දැන් ඝන තත්ත්වයට යනවා. මේ පහළ කොටස ගන්න. එහෙනම් අපි කියනවා මෙතන ද්‍රවාංකය අරිරක් හිමාංකයට වඩා අඩු උෂ්ණත්වයක පවතින නිසා සඳේ අඳුරු කොටසේදී x ද්‍රවයේ ද්‍රවාංකයට එහෙම නැත්නම් හිමාංකයට වඩා අඩු උෂ්ණත්වයක් පවතින නිසා x ද්‍රවය ඝන තත්ත්වයේ පවතී. ඊළඟ සෙල්සියස් අංශක 80 හඳේ ආලෝකමත් කොටසේ මොකද වෙන්නේ? එය තාපාංකයට වඩා වැඩි උෂ්ණත්වයක x ද්‍රවයේ තාපාංකයට වඩා වැඩි උෂ්ණත්වයක් නිසා එය වායු තත්ත්වයේ පවතී. අන්න එහෙම ලියලා තියෙනවා. හරි අපි ඊළඟ බලමු අලුත් කොටස. දැන් මම මේක උගන්වනකොට ලියාගත්තා ඉන්න කොටසක් මෙතන තියෙන කොටසක් ලියාගත්තා ඉන්නේ. අන්න ඒ කට්ටිය තමයි ඇත්තටම විභාගේ පාස් වෙලා. අනිත් කට්ටිය ආපතයෝ.
නිකන් කට අරන් බලන් ඉන්න විතරයි. උන් කට අරන් බලන් ඉන්න ඉපදිච්චේ. මම කියන්නේ දැන් මම මේ ගාන හදද්දි මේ ප්‍රශ්න උත්තරේ ලියද්දි ඒක ලියාගත්තේ නැති උන්ට මම කියන්නේ. උන්ට කියන්නේ හොඳ නම තමයි අපතය. මේක මම උත්තරේ ලියද්දි නැත්තම් කරලා සටහන් කරගත්තා එහෙනම් අන්න ඉගෙන ගන්න උනන්දුව තියෙන. උනන්දු උත්සාහය තියෙන ළමයි ඒකට. ඒකට අනාගතයක් තියෙනවා. අර එහෙම කරපු නැති උන්ට අනාගතයක් නැහැ. උන්ට කිසිම අනාගතයක් නැහැ. උන්ට තියෙන එකම දේ තමයි මොකද්ද? කාගේ හරි දේශපාලකයෙක් පස්සෙන් ගිහිල්ලා උන්ට කොට්ටාල ඉවරලා මොකක් හරි ඔය මොකක් හරි ඔෆිස් එක පියන් තමයි. එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවේ මොකක් හරි පොඩි රස්සාවක් ඔය එකක් නේ. එහෙම එකක් තමයි කරන්න තියෙන්නේ. හරි. ඔන්න දැන් තව දෙයක් කියමු. මෙන්න මේකට මට උත්තරයක් ඕන. දැන් ජලයේ නටන උෂ්ණත්වය වල දන්නව නේද? ජලයේ නටන උෂ්ණත්වය දන්නවද? ජලයේ නටන උෂ්ණත්වය කීයද? සෙල්සියස් අංශක 100යි. 100යි. එහෙනම් මට කියන්න දැන් අපි ඔය මතකද මේ උෂ්ණත්ව පරිමාණ හදද්දී මේ ජලයේ ඉහළ අචල ලක්ෂය ජලයේ පහළ අචල ලක්ෂය කියලා දෙකක් අරගෙන අපි හැදුවේ. අනේ කතාව තමයි දැන් මෙතෙන්ට ආයේ. හරිද? ජලයේ නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. ඒ වායුගෝල පීඩනය එකක් යටතේ. වායුගෝලීය පීඩන එකක් යටතේ පිරිසුදු ජලයේ තාපාංකය සෙල්සියස් අංශක 100යි. දැන් ඔන්න අපි වැඩක් කරනවා. අපි බන්සන් 1000ක් අරගෙන හරි බන්සන් 1000ක් අරගෙන අපි මෙයාව රත් කරනවා. අපි මෙයාව රත් කරනවා. බන්සන් 10ක් කරා ආරම් මෙයාව අපි රත් කරනවා. හරිද? මෙයාව රත් කරද්දී මෙන්න සෙල්සියස් අංශක 100යි. දැන් මෙයා ගුගුරු දදා නටනවා. දැන් ජලය නටනවා. දැන් ජලයට තාපය සපයනවනේ. ජලයට තාපය සපයනවා. ජලයට තාපය සපයනවා. හරි? ජලයට තාපය සපයනකොට මොකද වෙන්නේ? මෙයා ගුගුරු දදා නටනවා. දැන් එතකොට මේ නටන ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක කීයද? කියන්නේ ඉක්මනට. නටන ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක කීයද? 100යි. සෙල්සියස් අංශක 100යි. 100යි. හරි? ඒක අපි දන්නවා. දැන් තවදුරටත් අපි මෙයාගේ ගින්දර රස්නේ වැඩි කරනවා. රස්නේ වැඩි කරන නටවනවා මෙයා. 100 වඩා වැඩි වේද නැත්නම් අඩු වේද? නැත්නම් 100ම තියේද? 100ම තියෙනවා. 100ම තියනවා සපේ. අපි මේකට කොච්චර තාපය සැපෙව්වා? මේකට කොච්චර තාපය සැපෙව්වා? මෙයා උෂ්ණත්වය 100 වඩා වැඩි වෙන්නේ. හේතුව තමයි ජලයේ නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. ජලයේ නටන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි. එතකොට අපි මේ යටින් දුන්න තාපයට මොකද වෙන්නේ? අපි යටින් තාපය සපයනවා. ඒකට මොකද වෙන්නේ? ඒකට වෙච්ච දෙයක් නැහැ. ඒ තාපයට වෙච්ච දෙයක් නැහැ. අන බලන්න වැඩේ. Q සමාන mc තීර දැම්මොත් එහෙම Q සමානයි mc තීර දානවා. ඒ කියන්නේ අපි මේකට තාපය සපයනවනේ. තාප ශක්තිය සපයනවා. සපයන තාප ශක්තිය දැන් ගණන් කරන්න ඕනේ. හරි? දැන් මේක අපි තුන් මේක තියෙන ජලයේ කිලෝග්‍රෑම් 2යි. එම් හිතන්නකෝ. දැන් මොකද වෙන්නේ? m කියන්නේ 2යි. වැඩි කිරීම. c කියන්නේ 4200නේ. තීටා කියන්නේ මොකක්ද? උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනස දැන් 100 තිබුණේ. තව තාපය සපයනවා. උෂ්ණත්ව වෙනසක් එන්න නම් එක්ක 100 අඩු වෙන්න ඕනේ, එක්ක 100 වැඩි වෙන්න ඕනේ. හරිද? අපි කොච්චර තාපය සැපුවත් මේක 100 වඩා වැඩි වෙන්නෙත් නැහැ, 100 වඩා අඩු වෙන්නෙත් නැහැ. එහෙනම් උෂ්ණත්ව වෙනස කීයද? බිඳුවයි. බිඳුවයි. උෂ්ණත්ව වෙනස බිඳුවයි. බිඳුවයි. වැඩි කිරීම බිඳුව. 0. වැඩි කිරීම බිඳුව. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ කීයද? බිඳුව. මේ දෙක මේක මෙතන කොච්චර ලොකු වගේක් තිබ්බත් බිඳුවෙන් වැඩි කරපු ගමන් උත්තරය බිඳුවයි. එතකොට කොහොම අපි සාපේක්ෂ තාපේ Q සමාන mc තීර දැම්මට වැඩක් නැහැ. ඇයි? බිඳුව එවෙන තාපේ බිඳුව. මෙයා සමීකරණයෙන් කියන බිඳුවයි කියලා තාප ශක්තියක් නැහැ.
ඒ වුණා අපිට ඇස් දෙකම පේනවා. මේක ගමනය කරනවා මේකේ තාපය සැපේනවා කියලා පේනවා. ඇස් 50 අපිට තියෙනවා තාපය සැපේනවා කියලා. ඒ වුණා සමීකරණයෙන් එන්නේ බිඳුවයි. ඒ කියන්නේ අපි සැපේන තාපයට මොකක් හරි වෙනද දෙයක් වෙනවා. අපි මේක කොච්චර තාපය සැපෙවුවත් ඒක බාහිරය විසින් ගිලලා දානවා. මේක ඉතින් මොකක්ද උනේ කියලා දන්නේ නැහැ. අපි කියන්නේ මේ වෙච්ච දෙයක් නැති වෙන බාහිරය ගිල්ලා කියලා කියන්නේ. එහෙනම් මේකට දුන තාපය මේකට බාහිරය කිව්ද ඒක දැන් ගිල්ලා වගේ. ඒක නිකන් ඒක නේ හොල්මනකට අහු වුණා වගේ. දැන් අපි දැන් ඒ වගේ හොල්මන් වගේ නිකන් දින ගියක් දැක්ක අපිට මේක හරි දුක්තයි කියලා. නේ හිතා ගන්න බැරි නෑ. ආන්නේ වගේ හිතා ගන්න බැරි විදිහට මේ තාපය අතුරු දාන්නේ. අපි සපේන තාපය අපිට හිතා ගන්න බැරි විදිහට අතුරු දාන්නේ. ආන් ඒ නිසා මෙන්න මේක නටන අවස්ථාවේදී මෙයාට සපේන තාපය අපිට ගණනය කරන්න බෑ Q = mc කියලා දාන්න. ඒ නිසා අන්නේ අවස්ථාවේදී සපේන තාපයට අපි කියනවා ගුප්ත තාපය කියලා. ඒකට කියන්නේ ගුප්ත තාපය. ඒකට අපි කියන්නේ ගුප්ත තාපය. ඒකයි ගුප්ත කියලා කියන්නේ. ගුප්ත තාපය. එතකොට මේ ගුප්ත තාපය මගින් හැබැයි අපිට බලා ගන්න පුළුවන් වෙන දෙයක් වෙනවා මොකද්ද? මෙයා ද්‍රව අවස්ථාවේ ඉඳන් වායු අවස්ථාවටපත් වෙනවා. මෙයා මෙහෙම වායු බවටපත් වෙලා පිට වෙලා යනවා. මෙයා මෙහෙම වායු බවටපත් වෙලා පිට වෙලා යනවා. ඒ කියන්නේ මෙයා ද්‍රව අවස්ථාවේ ඉඳන් වායු තත්ත්වයටපත් කළේ මෙන්න මේ ගුප්ත තාපය. Q = mc θ එක අහුනේ නැහැ. ඇයි ඒ? Q = mc θ අහු වෙන නම් θ වලට අගයක් තියෙන්න ඕන. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනසක් තියෙන්න ඕන. මෙතෙන් උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ. තාපය සපේනවා. ඒ තාපය අරගෙන මෙයා වායු බවටපත් වෙලා පිට වෙලා යනවා. අන්න මේ තාපය සපයනකොට මෙයා මොකද වෙන්නේ? වායු බවටපත් වෙලා පිට වෙලා යනවා. අන්න ඒකට කියන අපි වාෂ්පීකරණයේ ගුප්ත තාපය. දැන් මේ වාෂ්ප කරන අවස්ථාවේ වාෂ්පීකරණයේ ගුප්ත තාපය කියලා කියනවා. එතකොට ජලයේ කිලෝග්‍රෑම් එකක් සඳහා ගත්තොත් අපි ඔන්න කියනවා වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සඳහා ගත්තම අපි කියනවා ඔකට වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය කියලා අපි කියනවා. කිලෝග්‍රෑම් එකක් සඳහා. ඕක ඔය විදිහටම තමයි ඝනයක් ද්‍රව බවට. ඒ කියන්නේ අයිස් කැටයක් දිය වෙද්දිත් ඔය වගේ දෙයක් එනවා. අයිස් කැටයක් දිය කරද්දිත් ඔය වගේ දෙයක් එනවා. මේක මෙහෙම දෙයක්. දැන් මේක අපි හිතමු අයිස් කැට් එකක් තියෙන කියලා නේ. වාජනයක තියෙන අයිස් කැට් එකක්. මේකේ ජලයක් තියෙනවා ටිකක්. හරිද? මේ අයිස් කැට්. අයිස් කැට් එකක් තියෙනවා. මේ දිය වෙන අයිස් වල උෂ්ණත්වය කීයද කියන්න බලන්න. දිය වෙන අයිස් වල උෂ්ණත්වය කීයද? සෙල්සියස් අංශක 0යි. සෙල්සියස් අංශක 0යි. මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0යි. දැන් මෙයාට තාපය සපයනවා. තාපය සපයනවා. කොච්චර තාපය සැපුවත් මේ උෂ්ණත්වමානයේ පාඨාංකය 0යි. කොච්චර තාපය සැපුවත් උෂ්ණත්වමානයේ පාඨාංකය 0යි. වෙනසක් නැහැ. සෙල්සියස් අංශක 0 එමමයි. හැබැයි අපිට පේන S50 පිටම මේක අපි තාපය සපයනවා. අපි තාපය දෙනවා උෂ්ණත්වයේ 0 වෙනසක් වෙනවා. හැබැයි අපිට දෙයක් පේනවා මොකද්ද? මේ තියෙන අයිස් කැට දියවිලි ගිහිල්ලා අවසානයේ මොකද වෙන්නේ? අයිස් කැට ඔක්කොම දිය වෙලා නොපෙනියන්නේ. අන්න අයිස් කැට දිය වෙලා ඉවර වෙච්ච ගමන්ම අන්න එතනින් එහාට මෙයා උෂ්ණත්වය වැඩි වෙනවා. 1 2 3 4 5 6 කියලා වැඩි වීගෙන යනවා. අයිස් කැට අන්තිම අයිස් කැටේ දිය වෙලා දුරුත් මෙයා ඉන්නවා සෙල්සියස් අංශක 0. මේක අයිස් කැට 20ක් තිබ්බනම් අයිස් කැට දිය වෙගෙන ගිහිල්ලා අන්තිම චූටි අයිස් කැටයක් ඉතුරු වෙලා තියෙනවා. ඒකත් දිය වෙලා ඉවර වෙනතුරු මෙයා සෙල්සියස් අංශක 0 ඉන්නවා. ඒක දිය වෙලා ඉවරෙච්ච ගමන් ආන සෙට් එක ගන්න උෂ්ණත්වය වැඩි වෙනවා. හේතුව තමයි මෙයා තාපය සැපෙව්වට ඒ අවස්ථාවේදී මෙයා සපයන තාපය මගින් ද්‍රවයේ උෂ්ණත්වය ඉහළ නංවන එක නෙමෙයි උනේ. මොකද්ද? ඝන අවස්ථාව ද්‍රවවටපත් කිරීම. මේ කියන්නේ අවස්ථාව විපර්යාසය සිදු කරා. අන්න ඝනයක් ද්‍රව බවටපත් වෙන අවස්ථාවේදී ඝනයක් ද්‍රව බවටපත් වීමට කියන නම මොකද්ද? ඝනයක් රත් කර ද්‍රව කරනවා. ඒකට කියන නම මොකද්ද? ඝනයක් රත් කර ද්‍රව බවටපත් කරවීම. ඒකට කියන නම මොකද්ද? ඝනයක් රත් කර ද්‍රව කිරීම කියන නම විලයනය. right. විලයනය.
විලයනය. මෙතෙන්දී අපි කියන එක විලයනයේ গুপ্তතාවය. මෙතෙන්දී අපි කියන්නේ විලයනයේ গুপ্তතාවය. මේක වාෂ්ප වෙන අවස්ථාව නිසා මේක කියන අපි වාෂ්පීකරණයේ গুপ্তතාවය. එද කියන්නේ වාෂ්පීකරණයේ গুপ্তතාවය. මේක කියන්නේ විලයනයේ গুপ্তතාවය. ඔන්න. එහෙනම් දැන් දන්නවා গুপ্তතාවය කියන්නේ මොකක්ද කියලා. හරිද? වාෂ්පීකරණයේ গুপ্তතාවය කියන එක දැනගෙන ඉන්නවා දැන් ඔයාලා. විලයනයේ গুপ্তතාවය කියන එක දන්නවා. গুপ্তතාවය කියලා කියන්නේ මොකක්ද? අවස්ථා විපර්යාසයේ සිදුවන අවස්ථාවක. ඒ කියන්නේ එක්ක ඝනයක් පත් කරලා ද්‍රව බවට පත් වෙන අවස්ථාවේදී. එහෙම නැත්නම් ද්‍රවයක් පත් කරලා වායු බවට පත් වෙන අවස්ථාවේදී. එතෙන්දී තාපය සැපෙවුවට ඒ ද්‍රව්‍ය උෂ්ණත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. උෂ්ණත්වය ඉහළ යන්නේ නැහැ. හැබැයි උෂ්ණත්වය ඉහළ ගියේ නැති වුණාට ඝනය ද්‍රව බවට පත් වෙනවා. උෂ්ණත්වය ඉහළ ගියේ නැති වුණාට ද්‍රවය වායු බවට පත් වෙනවා. අන්නේ අවස්ථාවේදී අවස්ථා විපර්යාසයේ සිදුවන අවස්ථාවේදී උෂ්ණත්ව වෙනසක් සිදු නොවි අවස්ථා විපර්යාසයේ සිදුවන අවස්ථාවේදී උරා ගන්න තාපයට අපි කියනවා গুপ্ত තාපය කියලා. ඒක ඝනයක් ද්‍රව බවට පත් වෙන අවස්ථාවේදී අපි කියනවා විලයනයේ গুপ্ত තාපය. ඒක ද්‍රවයක් වායුවක් වන අවස්ථාවේදී අපි කියනවා වාෂ්පීකරණයේ গুপ্ত තාපය කියලා අපි කියනවා. හරි? එතකොට මේ හැම අවස්ථාවකදීම මෙතෙන්දී ඒකක ස්කන්ධය සඳහා ගත්තොත් ඒ කියන්නේ ස්කන්ධ එකක් අපි කලින් ගියා මතකනේ. අන්න ඒකක ස්කන්ධය සඳහා ගත්තොත් මේ අපි කියනවා විලයනයේ গুপ্ত තාපය ඉස්සන් දානවා විශිෂ්ට කැලේ දාන විශිෂ්ට গুপ্ত තාපය. වාෂ්පීකරණයේදී ද්‍රව ඒකක ස්කන්ධය කියන කිලෝග්‍රෑම් එකක් සඳහා ගත්තොත් අපි කියනවා වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා අපි කියනවා. හරි. මොකද්ද? වාෂ්පීකරණයේ ආකාර දෙකක් තියෙනවා කියන්නේ. එකක් වාෂ්පී භවනය, අනිත් එක නැටීම. එතෙන්දී වාෂ්පීකරණය කියන කතාව අතහැරලා දාලා තියෙනවා. ඕක කොහොමද ඔයාලගේ විභාගෙට අහන්නේ වාෂ්පීකරණය හා වාෂ්පී භවනය හඳුන්වන්නට. එහෙම ඒ වගේ නිකන් 2.5 පොඩි පොඩි ප්‍රශ්න එහෙම අහන්නේ නැහැ. හරිද? ඔයාලා මෙහෙම මතක තියාගන්න. ද්‍රවයක් වාෂ්ප බවට ද්‍රවයක් වායු බවට පත් වීමට කියන පොදු නම තමයි වාෂ්පීකරණය. එහෙම මතක තියාගන්න. ද්‍රවයක් වායු බවට පත් වීමට කියනවා වාෂ්පීකරණය. මේ වාෂ්පීකරණය සිදු කරගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. හරි? ආකාර දෙකක් තියෙනවා. හරි? ඒක තමයි නැටීම මගින්. නැටීම මගින් වාෂ්ප බවට පත් කිරීම. ඒ කියන්නේ තාපාංකයේ පවතින ද්‍රවයකට තවදුරටත් තාපය සපයන විට ඒ ද්‍රවය නැටීම සිදු කරමින් වාෂ්ප බවට එහෙම නැත්නම් වායු බවට පත් වෙනවා. තාපාංකයේ පවතින ද්‍රවයක්. ඒ කියන්නේ ජලයේ තාපාංකය සෙල්සියස් අංශක 100යි. දැන් ජලයේ තාපාංකය සෙල්සියස් අංශක 100යි කිව්වට නටන්නේ නැහැ. එයා 100 ඉන්නවා. තව ටිකක් තාපය සපයනකොට මෙන්න නටන්න පටන් ගන්නවා. ඒතර තමයි තාපය අවශෝෂණය කරගෙන වාෂ්ප පහදිලා යන්න පටන් ගන්නවා. ඒක නැටීම සිදු වෙනවා. එතින් තමයි මොකද වෙන්නේ?
අර සපයන තාපය ඔක්කොම ගුප්ත තාපයේ විදිහට අරගෙන එයා ද්‍රව වායු අවස්ථාවට පත් කරලා ද්‍රවයේ සෑම තැනකින්ම වාෂ්ප හදනවා. ඒකයි නටන්නේ ඒකනේ. මේක ද්‍රව බඳුන නම් මේ ද්‍රව බඳුනේ සෑම තැනකින්ම වාෂ්ප හැදෙනවා. මේ හැම තැනකින්ම ද්‍රවය වායු බවට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් මෙතනින් ද්‍රව අණුවක් වායු වුණොත් මේක බෝලයක් වගේ වෙනවා. මේ බෝල හැදෙනවා. මේ හැම තැනකින්ම බෝල හැදෙන එක බුබුලු හැදෙනවා. වායු බුබුලු හැදෙනවා මේ හැම තැනකින්. ද්‍රවයේ සෑම තැනකින්ම වායු බුබුලු හැදෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ හැම තැනින්ම ජක බක ගාලා මේක නටලා පිට වෙලා යනවා. මේ හැම තැනින්ම මේක වාෂ්ප හැදෙලා පිට වෙලා යනවා. කොට තාපාංකයේ පවතින ද්‍රවයකට තවදුරටත් තාපයේ සපයන විට එයා නැටීම සිදු කරමින් ද්‍රවය වායු බවට පත් වෙනවා. ඔන්න ඒක අවස්ථාව. දැන් ඒකවල මට කියන්න ඔයාලා ගෙදර ඔයාලා ඇඳුම් සෝදනවනේ. ඇඳුමක් සෝදලා වැලේ දානවා වේලෙන්න. ඊළඟට දැන් ඔයාලා මූණ අතපය සෝද ගන්නවා. නැත්නම් ඉස්කෝලේ කියන්නේ ඉස්කෝලේ හවස පන්තියට යන්න කලින් ඔක්කොම මූණ ටිකක් සෝදගෙන අත් දෙක අතපය සෝදගෙන දැන් පිහින්න ටවල් එකක් නැහැ. නිකම් යන පොඩ්ඩක් අතින් පයින් මේ පොඩ්ඩක් පිහ ගන්නවා කසා ගන්නවා යනවා. කුලම් පාරක් වදිනකොට අර ලොකු සීතලකුත් ඇඟට දැනෙනවා. ඇඟේ තිබ්බ ජලය වාෂ්ප වෙලා ගිහිනවා. දැන් මේ අවස්ථා දෙකේදී ඇඳුමක් වේලෙන අවස්ථාවේදී ඔයාලගේ ඇඟේ තියෙන දහඩිය හරි එහෙම නැත්නම් ජලය හරි වාෂ්ප වෙලා යන අවස්ථාවේදී සෙල්සියස් අංශක 100 දක්වා රත් වුණාද ජලය? සෙල්සියස් අංශක 100 දක්වා රත් වුණා නම් අතේ ඇඟේ තියෙන ජලය සෙල්සියස් අංශක 100 දක්වා රත් වුණා නම් මොකද වෙන්නේ? මේ හැම පිච්චෙනවා. මේ නටන ජලය උණු ජලය අතර වැටුණොත් මොකද වෙන්නේ? අත පිච්චෙනවා. ඒ වුණාට ගෙදර වැලේ දාලා තියෙන ඇඳුම ඒකේ ජලය වාෂ්ප වෙලා යද්දී අපි ගිහලා අතින් අල්ලලා බලන්න ඒක සීතලයි. ඒක පිච්චෙන නම් රත් වෙලා නැහැ. හේතුව මොකද්ද? අන්න එතෙන්දි සිදු වෙන්නේ ජල පෘෂ්ඨයෙන් ජල අංශු ගැලවිලා යනවා. අන්න ඒක වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලා මෙන්න මේ වැඩේ බලන්න. ඔයාලා ගෙදර බේසමකට වතුර පුරලා තියෙනවා මෙන්න. දැන් මොකද වෙන්නේ? මේ බාල්දියකට වතුර පුරලා තියෙනවා. මේකේ ද්‍රව අංශු තියෙන මේ ද්‍රව පෘෂ්ඨයේ ද්‍රව අංශු තියෙනවා මේ. ද්‍රව පෘෂ්ඨයේ මෙහෙම ද්‍රව අංශු පවතිනවා. ද්‍රව පෘෂ්ඨයේ මේ විදිහට ද්‍රව අංශු පවතිනවා. මොකද වෙන්නේ? අර සුළඟත් එක්ක සුළං මේක මතින් අමාගෙන යනකොට මොකද වෙන්නේ? මේ ද්‍රව අංශු මේ පෘෂ්ඨයෙන් ගැලවෙනවා. ගැලවිලා එළියට යනවා. මේ ද්‍රව අංශු මේ ද්‍රව පෘෂ්ඨයෙන් ගැලවිලා එළියට යනවා. ඔනෝකට කියනවා වාෂ්පී භවනය. මේකට කියනවා වාෂ්පී භවනය. එහෙනම් වාෂ්පීකරණයේ ආකාර දෙකයි. එකක් තමයි තාපාංකයේ පවතින ද්‍රවයේ තවදුරටත් තාපයේ සැපීමේදී නැටීම සිදු කරමින් ද්‍රවය වාෂ්ප වායු බවට පත් වෙනවා. ඊළඟ දෙවෙනි එක තමයි මොකද්ද? ද්‍රව පෘෂ්ඨයෙන් ද්‍රවාංශ ගැලවී යමින් එයා වායු බවට පත් වෙනවා. ඒකට කියන අපි වාෂ්පී භවනය කියලා. රයිට්. තේරුණාද? නොට් තේරිච්ච දෙයක් තියෙනවා නම් අහන්න. නොතේරිච්ච දෙයක් තියෙනවා නම් අහන්න. හරි එහෙනම් සටහන ලියන්න. හරි ඊළඟට අපිට තියෙන්නේ පොඩි කොටසක්. තාපජ ප්‍රසාරණය. ප්‍රසාරණය කියන්නේ මොකද්ද? ප්‍රසාරණය කියන්නේ මොකද්ද? තනවෙන කියන්නේ ප්‍රසාරණය
උෂ්ණත්වය වැඩි වීම නිසා යම් ද්‍රව්‍යයක් තියෙන ප්‍රමාණයට වඩා වැඩි වෙන එක. යම් ද්‍රව්‍යයක පරිමාව වැඩි වෙනවා. ඒ කියන්නේ නිකන් කියලා හරියන්නේ නැහැ. පරිමාව වැඩි වෙනවා. ඒක නිකන් කියලා හරියන්නේ. දැන් බිස්කට් එකක් පෙඟනකොට පරිමාව වැඩි වෙනවා. බැලුම් බෝලයක් පුම්බද්දී පරිමාව වැඩි වෙනවා. නේ? එහෙම නෙමෙයි කියන්නේ. මොකද්ද? කිසියම් ද්‍රව්‍යයක උෂ්ණත්වය ඉහළ නම් වන විට කිසියම් ද්‍රව්‍යයක උෂ්ණත්වය ඉහළ නම් වන විට ස්කන්ධයේ වෙනසක් සිදු නොවි. ඔන්න හොඳ වචන. ඒකයි අනිවාර්යෙන් තියෙන්නේ. කිසියම් ද්‍රව්‍යයක උෂ්ණත්වය ඉහළ නම් වන විට ස්කන්ධයේ වෙනස් නොවි සිදුවන පරිමාවය වැඩි වීම. ඔකට අපි කියනවා ප්‍රසාරණය. හරි? එතකොට හොඳට මතක තියාගන්න ඕනේ උෂ්ණත්වය වැඩි වෙන විට කියලා කියන්න ඕනේ. ස්කන්ධයේ වෙනසක් සිදු නොවි කියලා කියන කරුණු දෙකයි. ඊට තුන්වෙනි එක තමයි මොකද්ද? පරිමාවය සිදු වෙන වැඩි වීම. ඒකට අපි කියනවා ප්‍රසාරණය කියලා. එතන ප්‍රසාරණය ඝන ද්‍රව වායු සියල්ලේම සිද්ධ වෙනවා. හරි? ඝන ද්‍රව වල ප්‍රසාරණය සිදු වෙනවද නැද්ද කියලා බලන්න අපි පරීක්ෂණ කරා. මතකයි පොඩි කාලේ කරපු පරීක්ෂණ. අපි මෙහෙම අර යකඩ වලල්ලක් අරගෙන මුද්දක් අරගෙන ඕකුටින් වීදුරු බෝලයක් තිබ්බා. යන්තමින් රඳවන්න පුළුවන් විදිහට වීදුරු බෝලයක් තිබ්බා. ඊට පස්සේ මොකද කරේ? වීදුරු බෝලේ අයින් කරලා මුදුව රත් කරලා වීදුරු බෝලේ තිබ්බා ටොක් ගාලා වීදුරු බෝලේ වැටෙනවා. ඒක එක පරීක්ෂණයක්. ඊට පස්සේ තව පරීක්ෂණයක් කරන්න පුළුවන්. තව පරීක්ෂණයක්. ඒකට ඕනේ ලෝහ ගෝලයක්. මේක අර යකඩ වලලට වඩා මේක හරි මේ සාර්ථකයි. මේ තියෙන යකඩ වලල්ල. හරි? ඔය තියෙන යකඩ වලල්ල. ලෝහ ගෝලයක් තියෙනවා. මේ යකඩ වලල්ල ඇතුලේ යන්තමින් යන්න පුළුවන්. එතකොට මේ ලෝහ ගෝලය දැම්මොත් මේක හරහා මොකද වෙන්නේ? මෙන්න මෙහෙම එළියට යනවා. මේ ලෝහ ගෝලය මේක තුලින් මෙහෙම එළියට යන්න පුළුවන්. අපි ඊට පස්සේ මොකද කරන්නේ? රත් කරන්නේ වලල්ල නෙමෙයි ගෝලය. ඔය මොකද වෙන්නේ? මේක ගොඩක් රත් කරාම මෙයා ගිනියම් වෙලා හොඳට රත් වෙනවා. ඒතකොට මොකද වෙන්නේ? මෙයාගේ පරිමාව වැඩි වෙනවා. ඊට පස්සේ අපි මේකට දානවා. අපි ඊට පස්සේ මෙයා මේකට දානවා. මේ ලෝහ ගෝලය ඊට පස්සේ දානවා මේ වලල්ල. මේ ලෝහ ගෝලය ඊළඟට දානවා වලල්ල. දාපු ගමන් මොකද වෙන්නේ? මෙයා වලල්ල මත රැඳෙනවා. මෙයා වලල්ල මත රැඳෙනවා. ඇයි මෙයා වලල්ල මත රැඳුනේ? හේතුව තමයි මොකද්ද? ලෝහ ගෝලය විශාල වෙලා මේ වලල්ල තුලින් යන්න බෑ. විශාල වුණා කියලා කියන්නේ එයා ප්‍රසාරණය වුණා කියන්නේ. එහෙනම් ඔන්න විදිහට අපිට කියන්න පුළුවන් ඝන ද්‍රව්‍ය ප්‍රසාරණය වෙනවා කියන්නේ. එතකොට ඝන ද්‍රව්‍ය ප්‍රසාරණ භාවිතයන් තියෙනවා. නේ? ඔයාලා නියුට් එකේ දීලා ඇති ඔක කෙලින්ම දීලා ඇති. අපි ඉස්සර කතා කරා කරත්ත රෝදේ වටේට පට්ටමක් දාන්න. කරත්ත රෝදේ වටේට පට්ටමක් දාන්න. කරත්ත රෝදේ කියන්නේ ලී වලින් හදපු එකනේ. ඕක වටේට පට්ටමක් දාන්න. පට්ටමක් කියලා කියන්නේ යකඩ වලල්ලක් දාන්න. ඒ යකඩ වලල්ල නිකන් තියලා එන ගහපු එකක් නෙමෙයි. මේක නම් කරත්ත රෝදේ. මේ කරත්ත රෝදේ මේක නම්. මේ කරත්ත රෝදේ හදන බාසුන් නැහැ. මේක හදලා ඔක්කොම ටික හොඳට මේක ෆිනිෂින් එක අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? එයාම කරන්නේ කම්මලනේ මේ වැඩේ කරන්නේ. කම්මලට අරන් ගිහිල්ලා මෙන්න මේ වලල්ලේ ගානට මේ රෝදේට වඩා පුංචියට. මේ රෝදේට වඩා පුංචියට යකඩ වලල්ලක් හදා ගන්නවා. යකඩ පටියකින් වලල්ලක්. මේ රෝදේට වඩා පුංචි. රෝදේ ඒ රවුම ලස්සන රවුම තියෙන විදිහට රෝදේට වඩා පුංචි හදනවා එක. දැන් මේ පුංචි එකක් අතර ලොකු එකක් දාන්න බෑනේ. නේ? පුංචි දෙයක් අතර දැන් හිතන්නකෝ දැන් මේක මේ පෑන් දැන් මේ පොඩි පෑන් ක්ලිප් එක. මේක අතර මේ පෑන දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට පුළුවන් ද මගේ මේ මාකර් පෙන් එක මේක අතර දාන්න නෑ. මේ යන්නේ නැහැ නේ. පොඩ්ඩක් උඩ විතරක් ගෙන අතර වෙනවා. ඒ කියන්නේ කුඩා සිදුරකට ලොකු එකක් ඔබන්න බෑ. හරි? එහෙනම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? මෙතනත් එහෙමයි. වලල්ල පුංචි, සිදුර පුංචි. මේ තඩි රෝදේ අබ ඔබන්න බෑ ඔක අස්සේ. මොකද්ද ගන්නේ? රත් කරනවා වලල්ල. වලල්ල රත් කරනවා. රත් කරලා ගිනියම් වෙනකන් රත් කරලා මේ රෝදේ උඩට මේක දානවා. දානකොට ලස්සන වටියට වැටෙනවා. අයියේ වලල්ල ලොකුයි දැන්. ඒක දාලා නිකන් තියන් ඉන්නේ ඇයි? දැන් ඒක රස්නෙට මේක පිච්චෙනවනේ. ඉක්මනට වතුර දාන්න. වතුර දාපු ගමන් අර ආයේ කලින් තිබ්බ තත්ත්වෙම සංකෝචනය වෙනවා. සංකෝචනය වෙනකොට මේ ඔක්කොම තද කරගෙන ඉර කරගෙන සංකෝචනය වෙන්නේ. ආයෙකින් ගලවන්න බෑ.
කොච්චර ඕන වුණත් ගලවන්න බෑ. ගලවනවා නම් පොරවක් අරගෙන මෙන්න මේක පලන්න ඕනේ. මේ රෝදේ කඩලා කෑලි අයින් කරන්න ඕනේ. ඒක තමයි පට්ටම දාගන්න. හරිද? යන්න එතකොට ඔන්න ප්‍රසාරණයේ භාවිත ඝන ප්‍රසාරණයේ භාවිතයක් ඒක. ඝන ප්‍රසාරණයේ භාවිතයට ගත්ත අවස්ථාව. ඔය ඝන ප්‍රසාරණයේ දකින්න ලැබෙන අවස්ථාවක් තියෙනවා. ඒක භාවිත කරන අවස්ථාවක් නෙමෙයි. මොකද? රේල් පාරේ පීලි දෙකක් අතර දැකලා තියෙනවා පරතරයක් තියෙනවා. රේල් පාරේ පීලි දෙකක් අතර සාමාන්‍ය අඟල් දෙකක විතර අඟලක විතර වගේ පරතරයක්. අඟලක් අඟල් එකමාරක විතර වගේ පරතරයක් තියෙනවා. පීලි දෙකක් අතර. හේතුව තමයි දිවා කාලයේදී අධික තාපය නිසා සූර්ය තාපය නිසා පීලි රත් වෙලා ප්‍රසාරණය වෙලා දිග වැඩි වෙනවා. දැන් මේක පීලි දෙකක් නම් දිග වැඩි වෙද්දී මෙහෙම ඉඳ තිබ්බනම් මොකද වෙන්නේ? මෙයා ගානට එන මේකට හේතු වෙනවා. දවල් 12ට විතර ගියොත් එහෙම සමහර තැන්වල මේ පීලි දෙක හේතු වෙන්නේ ඔන්න මෙන්න. ඒ තමයි ඒ ගානට ලං වෙනවා. හැබැයි අපි පහුදා උදේ බැලුවා නම් මෙන්න මේ වගේ ඈත් වෙලා තියෙනවා. හරි? එමේ ඈත් වෙලා ලං වෙලා තියෙන හේතුව මොකද්ද? ඈත් වෙලා තියෙන්නේ සංකෝචනය වෙනකොට පීල කොට වෙනවා. දවල් රත් වෙලා ප්‍රසාරණය වෙලා පීල දික් වෙනකොට තමයි දෙක එකට හේතු වෙන්න පටන් ගන්නේ. ඕක ඉඩ තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? මේක මෙහෙම වෙලා එහාට මෙහාට ගිහිල්ලා හැප්පිලා ඇඹරිලා පීල් ඇඹරිලා රේල් පාර ඇද වෙලා කෝච්චිය පීලිපයින්. ආනික ලක්ෂණ තමයි කරන්නේ. හරිද? ඒක බලලා දැකලා තව දෙයක්. මේක නම් දැන් දකින්න ලැබෙන්නේ නැහැ. ඉස්සර දකින්න ලැබුණා මේක හොඳට. දැන් ටිකක් දකින්න ලැබෙන්නේ ඇයි? දැන් ඉස්සර දුරකථන රෑන් තිබුණේ වෙනම කම්බි ඇදලා තිබ්බේ පාරේ. ඊළඟට විදුලි රෑන් කම්බි තිබුණා. දැන් කම්බිත් නැහැ. දැන් වයර් ගොඩක් දාලා තියෙන්නේ. ඉස්සර කම්බි තිබ්බේ දැන් සම්පූර්ණ ආවරණය කරපු වයර් මිටියක් නෑනේ. හරිද? දැන් ඉස්සර දුරකථන රෑන් එහෙම නැත්නම් විදුලි රෑන් මෙහෙම කනුවටම හයි කරලා දෙද්දී දැන් මේ අපිට මේ කණු කීපයක් කරලා දැන් මේ උදේට බැලුවොත් මේ විදුලි රෑන් එහෙම නැත්නම් මේ දුරකථන රෑන් මෙන්න මෙහෙම තියෙන්නේ. උදේ කාලේදී ඔහොම තියෙනවා. සාමාන්‍ය පොඩ්ඩක් මෙහෙම පහත් වෙච්ච ගතියක් තියෙනවා. ඔන්නම තියෙනවා. හරි. දවල් කාලේ වෙනකොට මේක වෙනස් වෙනවා. මොකක්ද වෙන්නේ? දවල් කාලේදී අර අධික සූර්ය තාපය නිසා මේ කම්බි රත් වෙලා ප්‍රසාරණලා පොඩ්ඩක් දිග වැඩි වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අන්න එතකොට මෙයා මෙන්න මෙහෙම පාත් වෙනවා. මේ කම්බි එතකොට මෙහෙම පාත් වෙනවා. මේ කම්බි මෙන්න මෙහෙම පාත් වෙනවා. හරි? මේ කම්බි මෙහෙම පාත් වෙනවා. මේ කම්බි මෙහෙම පාත් වෙනවා. එතකොට දුරකථන රෑන් විදුලි රෑන් දිවා කාලේදී මත පහත් වෙන්නේ එයා ප්‍රසාරණ නිසා. ඒ නිසා මෙහෙම කරනවා දුරකථන රෑන් අදින අය. දුරකථන රෑන් අදින අය විදුලි රෑන් අදින කට්ටිය දිවා කාලේනොක අදින්නේ. දිවා කාලේ අදිද්දි පොඩ්ඩක් මේක පහත් වෙන්න තමයි අදින්නේ. දවල්ට මේක හොඳට ඇදලා තිබ්බොත් මොකද වෙන්නේ? අර වැටේ කටු කම්බි ගහද්දී හොඳට ඇදලා කටු කම්බි එක අදින්නේ ගහන්නේ. අන්න එහෙම ඇදලා තිබ්බොත් මොකද වෙන්නේ? මේක දැන් දවල් කාලේ තමයි විදුලි රෑන් අදින්නේ. රෑට මෙන්න තේන්නේ. දවල් මේ හොඳ අවදි වෙනවා විදුලි රෑන් අදිනවා. හොඳට ඇදලා තියෙන්නේ. මොකක් වේද රාත්‍රී කාලේදී? කියන්න බෑ. දිවා කාලේදී මේ විදුලි රෑන් හොඳට ඇදෙන විදිහට හයි කරලා තියෙනවා මෙන්න මේ. මේ ලයිට් කණු මෙහෙම තියෙනවා. කවුරුහරි විදුලි රෑන් අදින කෙනා මෙහෙම අදිනවා ගිටාරේ කම්බි වගේ. ඔන්නම් හොඳට ඇදලා. කියනවා දැක්කම අපි නම් වැඩක් කරොත් අය නියමයට කරනවා කියලා ඔහොම හොඳට ඇදලා කම්බි ගැට ගහලා යනවා. කවුරුහරි දැන් දවල් කරන් කම්බි ඇදපු කෙනා. මේක රාත්‍රියේ වෙනකොට මොකක් වේද කියන්න බෑ නිකන් කවුරුහරි කියන්න උත්තරයක්. හැබැයි කැඩෙයි. තව සංකෝචනය වෙලා තව ලං වෙනවානේ නේ තව මේක සංකෝචනය වෙනවා තව හැදෙනවා ඇදිලා මොකද වෙන්නේ සමහරට මේ පැත්තෙන් ලයිට් කරන ගලිලා වැටෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ කම්බි මැදි කැඩිලා යන්න පුළුවන් ඒ නිසා තමයි මේ විදුලි රෑන් අදින්න තන ඉන්නවනේ ඉංජිනේර්ස්ලා ඒ ඉංජිනේරෝ 11 වසර විද්‍යාව පාස් වෙලා ඉන්නේ
එයාලා ප්‍රසාරණය කියලා දන්නවා. එයාලා ඒ නිසා මොකද කරන්නේ? කම්බිය පොඩ්ඩක් ගුරුල් වෙන්න තමයි පහත් වෙන්න තමයි අදින්නේ. හරිද? දැන් ඔන්න හිතන්නකෝ දැන් බෝතලයක මූඩිය ලෝහ මූඩිය තද වෙලා තියෙනවා. ගලවන්නේ කොහොමද ඔයාලා? උණු වතුර දාලා. ලෝහ මූඩියට උණු වතුර දාන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩ්ඩක් අර ලිබරාල රත් කරනවා. එතකොට මොකද වෙන්නේ? මූඩිය පොඩ්ඩක් ප්‍රසාරණය වෙනවා. අර දික ඇතුළේ කරකවපු ගමන් චරස් ගමනින් ගැලවිලා එනවා. නේ? එතකොට වෙන්නේ මොකද්ද? මූඩිය ප්‍රසාරණය වෙලා අර හිර වෙච්ච තැන් ගුරුල් වෙලා ඉක්මනට ගැලවෙනවා. එතකොට ඔයාලා දන්නවා විදුලි ස්ථිරික ඊළඟට ගෙදර තියෙන රයිස් කුකර් එක ඊළඟට ගෙදර තියෙන හීටර් ජෝගුව ඉබේ ත්‍රස් ගාලා ඔපෙන හීටර් ජෝගුව මෙන්න ඊට පස්සේ ශීතකරණය මෙන්න මේ හැම එකක් ඇතුළෙම තියෙනවා ද්විලෝහ පටිය කියලා ලෝහ පටිය. ද්විලෝහ පටිය. මල්ලක ද්විලෝහ පටියක් පෙන්වන්න නැහැ. ඒනවනේ කෙරෙන කාර්යම වල කියලා දෙන්න. ද්විලෝහ පටිය කියන්නේ ප්‍රසාරණය කියන්නේ පොඩ්ඩක් රත් කරලා ප්‍රසාරණය ගොඩක් වෙනවා. හරිද? ඒ කියන්නේ සමහර ලෝහ දැන් පිත්තල වගේ ගත්තොත් එන්නේ ප්‍රසාරණය වෙනවා. ඇලුමිනියම් එහෙම එක එක ලෝහෙන් ලෝහෙට ප්‍රසාරණය වෙන වෙනස්. හරිද? ලෝහෙන් ලෝහෙට ප්‍රසාරණය වෙන ආකාරය වෙනස්. පිත්තල වගේ නෙමෙයි ඇලුමිනියම් ප්‍රසාරණය වෙන ආකාරය. යකඩ ප්‍රසාරණය තව ආකාරයකට. රත්තරන් ප්‍රසාරණය තව ආකාරයකට. හරිද? රිදී ප්‍රසාරණය තව ආකාරයකට. මෙහෙම ප්‍රසාරණතාව එකිනෙකට වෙනස්. ඒ කියන්නේ රත් කරාම ගොඩක් ප්‍රසාරණය වෙන ලෝහයකුයි රත් කරාම චූට්ටක් ප්‍රසාරණය වෙන ලෝහයකුයි අරගන්න. අරගෙන මේ ලෝහ තහඩු දෙකක් ලෝහ පටි දෙකක් අරගෙන එකට රිවර්ට් කරනවා. එකට රිවර්ට් කරනවා. රිවර්ට් කරනවා කියන්නේ දන්නවනේ. මිතියම් කරනවා කියලා තමයි කියන්නේ සිංහලෙන්. මිතියම් කරනවා. ඒ කියන්නේ ඒ දෙක එකට තද වෙන්න ආයි කරනවා. මේ තියෙන එහෙම පදපු ලෝහ පටි ද්විලෝහ පටිය. මේ තියෙන එක ලෝහ වර්ගයක්. මම රතු පාටින් අඳින ලෝහය වැඩිපුර ප්‍රසාරණය වෙනවා කියලා හිතන්න. රතු පාටින් අඳින මේ ලෝහය වැඩිපුර ප්‍රසාරණය වෙනවා කියලා හිතන්න. මේ කළු පාටින් අඳින ලෝහය එච්චර ප්‍රසාරණය වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. අපි හිතමු එහෙම. මේක අඩුවෙන් ප්‍රසාරණය වෙනවා. හරි? ඒක අඩුවෙන් ප්‍රසාරණය වෙනවා. මේක වැඩියෙන් ප්‍රසාරණය වෙනවා. දැන් මේ දෙක එකට සම්බන්ධ කරලා තියෙනවා. මේ දෙක එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ලෝහයට මෙයා මේ ලෝහය මේ දෙන්න එකට අලවලා වගේ තියෙනවා. එකට වැල්ඩින් කරලා හිතන්නකෝ එහෙම තියෙනවා. ගලවන්න බෑ. දැන් මෙයා රත් කරනවා. රත් කරපු ගමන් මොකද වෙන්නේ? මෙයා රත් කරනකොට මෙයා වැඩියෙන් දික් වෙන්න හදනවා. මෙයා එච්චර දික් වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ අවස්ථාවේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මෙයා වැඩියෙන් දික් වෙන්න හදනවා. හැබැයි මෙයා දික් වෙන්නේ නැහැ. ඒකෝර මොකද වෙන්නේ? මෙයා ඉස්සරහට යන්නේ නැතුව මේ පාටියෙන් මෙන්න මෙහෙම තත්ත්වයකටපත් වෙනවා. ඕනෝම මේ පටිය නැමෙනවා. දැන් බලන්න ඔයාලා දන්නවද ඉස්කෝලේ අර ග්‍රවුන්ඩ් එකේ ට්‍රැක් එක ග්‍රවුන්ඩ් එක ට්‍රැක් එක බලන්න. ඉස්කෝලේ පිටිනේ වගේ දුන්න ට්‍රැක් එක තියෙනවනේ. ওই ට්‍රැක් එකේ මේ ට්‍රැක් එකේ මාන්දීරු තියෙනවනේ 6ක්ද කොහෙද තියෙනවනේ. නේද? එන්න මෙහෙමනේ තියෙන්නේ. ඔන්න ඔහම තියෙනවා. මේ එක මාන්තීරුවක් තියෙනවා මේ ඇතුළේම. පළවෙනි මාන්තීරුව. ඊළඟ දෙවෙනි එක. ඔහමයි තියෙන්නේ. මට කියන්නකෝ මේ ඇතුලේ තියෙන පළවෙනි මාන්තීරුවයි මේ පිටින් තියෙන දෙවෙනි එකයි ගත්තොත් මේක පළවෙනි එක. ඔය දෙකේම දුර සමානයිද? ඔය දෙකේ ඔය ට්‍රැක් දෙකේම දිග සමානයිද? ඔව්. මේ දෙකේම දිග සමානයි. සමානයිද? සමානයි. සමානයි. වෙන උත්තර දෙනවා නම් කියන්න බලන්න. සමාන නෑද? සමාන නෑ. අර ඉස්කෝලේදී අඩුම තරමේ විද්‍යානියටවත් බහැපු නැති වුණ දන්නේ නෑ මේක. නිකන් මේක දැක්කමත් නිකන් හිතෙන්නේ නැද්ද මේ ඇතුළේ එක පුංචි නේද? තේරෙනව නේද? ඇතුළේම පුංචි කියලා තේරෙනවද? සමාන නැහැ. සමාන වෙන්නේ නැහැ.
ඇතුලේ රාම පුංචි පිට රාම ලොකුයි නේ ඒ කියන්නේ දිග බැලුවොත් එහෙම කොහොමද එන්නේ මේ ඇතුලේ ටික කොටයි පිට ටික දිගයි නිකන් මෙන්න මේ වගේ බලන්නකො මේ මම දැන් මේ කැලේ විතර මකනවන බලන්නේ මේ ඇතුලේ රවුම ඇත්තටම පුංචි ඒ ට්‍රැක් එක පුංචි දුර අඩුයි මේක අපි තුන් මීටර 150යි කියලා ඇතුලේ එන එළියේ මීටර 120ක් නේ 140 ඇතුලේ එකක 150යි නම් එළියට මීටර 170ක් විතර දිගයි එළියට දිග වැඩි තව ඊළඟ ට්‍රැක් එක තවත් දිග වැඩි ඒකනේ අර දුවන තරවලදී මේ එක එකනා මේ පළවෙනි ට්‍රැක් එකේ ඉන්න එකනා පිටිපස්සේ ඊළඟ එකනා ටිකක් ඉස්සරහින් එහෙම එක ඉස්සරහින් තියනවා නේද එක ගාන තියලා නෙමෙයි දුවන්නේ ටික ඉස්සරහින් කියන්නේ ඇයි ඒ අර අසාධාරණයක් වෙනවා නැත්නම් පිටම එක්කෙනා ලොකුරවම දුවන්නේ ආන් ඒ නිසා තමයි එහෙම කරන්නේ දැන් ඔන්න මම මෙන්න මේ ටික විතරක් මකන ඕන බලන්න දැන් අපි දන්නවා මේ එළියෙන් තියෙන ට්‍රැක් එක දිගයි ඇතුලේ එක කොටයි කියලා දන්නවනේ මම මෙන්න මේ චුට්ට විතරක් මකන ඕන බලන්න මේ ටික මකන ඔය ටික මැකුවා මම මේ පාට කරන තීරුවක් තියෙනවා මේ පාට කරන තීරුවයි පාට කරපු නැති තීරුවයි ගත්තොත් මට කියන්නේ මේකෙන් දිග වැඩි පාට කරපු එකද පාට කරපු නැති එකද පාට කරපු නැති එක පාට කරපු නැති එහෙනම් මට කියන්නේ මේ දෙකෙන් කවුද දිග රතු පාට එක්කනද කළු පාට එක්කනද රතු පාට එක්කෙනා මේ රතු පාට එක්කන දිගයි ඒකද අන්න ඕක වෙන්නේ ඔන්න ඔයගේ සිද්ධියක් එන්නේ මෙන්න මෙහෙම ප්‍රසාරණතාව එකිනෙකට වෙනස් ලෝහ තීරු දෙකක් ප්‍රසාරණතාව එකිනෙකට වෙනස් ලෝහ තීරු දෙකක් එකිනෙක සම්බන්ධ කර එකට අලව එහෙම රිවර්ට් කරලා හදා ගන්නවා ද්විලෝහ තීරුව කියලා එකක්. ඔය ද්විලෝහ පටිය එහෙනම් ද්විලෝහ තීරුව මෙන්න මේ විදිහට රත් කරාම මොකද වෙන්නේ? රත් කරාම මේ ප්‍රසාරණතාව වැඩි එක්කෙනා උඩට හැරෙනවා. අඩු එක්කෙනා මේක දැක්කද? මෙහෙම නැමිනවා. සිසිල් වෙනකොට ආයෙ තිබ්බ දාන්න එනවා. ඉතින් ඔන්න ඕක යොදා ගන්නවා ස්වයංක්‍රීයව උෂ්ණත්වය පාලනය කරන උපකරණ වලට. ඕක යොදා ගන්නවා ස්වයංක්‍රීය උෂ්ණත්ව පාලන උපකරණ වලට. හරිද? ඒක යොදා ගන්න මෙන්න මෙහෙම. ඔයාලා ටියුට් එකේ රූප සටහන තියෙනවද කියන්නේ? දීලෝ තීරේ රූප සටහන වල ටියුට් එකේ තියෙනවද? ඔව් සර් ඉන්නේ තියෙනව නේද? රූප සටහන වල ටියුට් එකේ තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ තියෙන්නේ පත් කරන්න කලින් කොටස මේ තියෙන්නේ. මේ රත් කරන්න කලින් මේ තියෙන රත් කරාට පස්සේ ඔන්න රත් කරාට පස්සේ උඩට ඉස්සෙලා තියෙන්නේ. ඔක කොහොමද අපි ගන්නෙ පරිපතයකට? එනේ මෙහෙම තියෙන්නේ ඔක. දීලෝ තීරුව ගන්නවා මේ තියෙන්නේ පරිපතේ කොටස. හරි? අපි ගමු මේක අයන් එක කියලා. ස්ථිරිකේ විදුලි ස්ථිරිකේ මේක ඇතුලේ තියෙනවා දීලෝ පාටිය මෙහෙම. ඔන්න තියෙනවා දීලෝ පාටිය. ඔන්න මේකේ අර මෙහෙම අර ස්පර්ශ වෙන කොටසක් තියෙනවා. මෙයාට තමයි කරන්ට් එක දෙන්නේ දැන්. මෙයාට තමයි විදුලිය සපයලා තියෙන්නේ. මෙතන තියෙනවා රත් වෙන කම්බි දඟලේ. හරි? මෙතන තියෙනවා මෙයා ස්පර්ශ වෙන්න හදපු අනිත් කොටස. අන්න දැන් බලන්න දැන් පරිපතේ සම්පූර්ණයි. දැන් පරිපතේ සම්පූර්ණයි. මේක හරහා කරන්ට් එක යනවා. දැන් මේ ගිහිල්ලා මේ තීරුව හරහා කරන්ට් එක මෙයා රත් වෙනවා. දැන් මේක රත් වෙනවා. රත් වෙන මොකද වෙන්නේ? මේ පඩිය ටික ඉහළට එසවෙනවා. එතකොට අපි අර මීටරෙන් කරකවලා හදා ගන්න කිසියම් උෂ්ණත්වයක්. ආනේ ගාන රත් වෙනකොට මොකද වෙන්නේ? මෙයා මෙතෙන් ඉහළට ඉස්සෙනවා. ඉහළට ඉස්සෙච්ච ගාන මොකද වෙන්නේ? ඉහළට ඉස්සෙච්ච ගමන් පරිපතේ විසන්ධි වෙනවා. ඉහළට එසෙච්ච ගමන් පරිපතේ විසන්ධි වෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158
ඕන දැන් පරිපථය විසන්දියලා. දැන් මොකද වෙන්නේ? දැන් යාට කරන්ට් එක ලැබෙන්නේ නැහැ. දැන් මෙයාට කරන්ට් එක ලැබෙන්නේ නැහැ. දැන් මෙයා රත් වෙන්නේ නැහැ. හරිද? එහෙනම් ජන ප්‍රසාරණය කියන එක දැන් තේරුණාද? තාපජ ප්‍රසාරණය. මට කියන්නකෝ ලියා ගන්න තියෙන කොයි ටිකද? තාපජ ප්‍රසාරණය කියන්නේ වань. තාපජ ප්‍රසාරණය කියන එකයි ඝන ද්‍රව්‍ය වල ප්‍රසාරණයේ පළවෙනි කාරණය. එතකොට වාෂ්පීකරණය ලියාගත්තේ නැහැ නේද? ඒක ලිව්වද? ඒක ලිව්වස. ලියුවස. ඒක ලිව්වා නේද? හරි ලියා ගන්නකො. කොටස් දාන්න. හරි නේද? ලියන්න තිබෙච්චරයි නේද? ඔව් සර්. ලියන්න තිබෙච්චරයි නේද? මට කියන්නේ මේ කියන ඒවා මොනවද තේරෙන්නේ නැති දේවල් තියෙනවා අහන්න. ගැටලු තියෙනවා නම් අහන්න. සදන තියෙන්න බා. ඊළඟ බලමු ද්‍රව ප්‍රසාරණ. ද්‍රව ප්‍රසාරණය කියන්නේ අපි දන්නවා අර පොඩි කාලේ ඉඳන්ම අපි අර සරල උෂ්ණත්වමානය හදන 6 වසරේ ඉඳන් අර අපි එන්නත් කුප්පියක් අරගෙන මේ එන්නත් කුප්පියට වර්ණවත් ජලය පුරවනවා. මේ එන්නත් කුප්පියට වර්ණවත් ජලය පුරවනවා. මේක වර්ණවත් ජලය පුරවලා මෙයා උණු ජල බන්ධනයක ගිල්ලනවා. එතකොට අපිට පේනවා මේකද මේ එන්නත් කුප්පියෙන් සම්බන්ධ කරපු පෑන් බටය තුලින් මේ ද්‍රව කඳ ඉහළට නගිනවා. එහෙම ද්‍රව කඳ ඉහළට නගින්න හේතුව තමයි මේක ඇතුලේ තියෙන ද්‍රවය ප්‍රසාරණය වීම. හරිද? එතකොට ඔය මූල ධර්මයේ යොදාගෙන හදපු උපකරණයක් තියෙනවා. මොකක්ද ඒ උපකරණය? මේ මූල ධර්මයේ යොදාගෙන හදපු උපකරණය උෂ්ණත්වමානය. උෂ්ණත්වමානය. ඒකම තමයි වායු වර්ග ප්‍රසාරණය වෙන්නේ. වායු ප්‍රසාරණය අපි පොඩි කාලේ අපි ඉගෙන ගත්තාම මතකද බෝතලයක් අරගෙන මේ බෝතලේ කට වතුර ටිකක් ගාලා ජලයෙන් තෙත් කරපු කාසියක් මේක උඩ තියෙනවා. තියලා අපි පොඩ්ඩක් මේක අත් දෙකෙන් අල්ලන් ඉන්න. අල්ලන් ඉන්නකොට එකපාරට ටික් කරලා මේක උඩ පැනලා කාසි උඩ පායනවා පේනවා. ඒකට හේතුව තමයි අතේ උෂ්ණත්වය නිසා මේක ඇතුලේ තියෙන වාතය ප්‍රසාරණය වෙලා මෙතනින් පිට වෙනවා කාසිය. උස්සගෙන. එහෙම නැත්නම් අපි ආයෙ කරනවා මොකද්ද අර බෝතලයක් අරන් බෝතලයක් අරන් ඒ බෝතලේ කටට සම්බන්ධ කරලා බැලුණා සම්බන්ධ කරලා අපි මේක තියෙනවා උණු ජල බඳන තිබ්බම අපිට පේනවා ටික වෙලාවකින් මොකද වෙන්නේ මේ බැලුම පොඩ්ඩක් මෙහෙම පිම්බිලා තියෙනවා ගොඩක් මේ චුට්ටක් හේතුව මොකද්ද මේ බෝතලේ තුල දිවිච්ච වාතය ප්‍රසාරණය වෙලා පරිමාව වැඩි වෙනවා. වැඩිච්ච පරිමාව බැලුම තුල පිරින් නිසා තමයි ඒක එහෙම උනේ. දැන් රාත්‍රී කාලේදී කුම්මන බැලුම් පාටියක් තුන දෙනාට රැයට බැලුම් කුම්මන ගැට ගහලා තියෙනවා. දවල්ෙදී ඔබ රොන්ඩෝන් ගාලා උපුරනවා. හේතුව තමයි මොකද්ද? රාත්‍රී කාලේදී බැලුම් සංකෝචනය වෙලා තියෙන්නේ. හැබැයි දවල්ට අවුව වැඩෙනකොට මොකද වෙන්නේ? මෙයා රත් වෙලා ප්‍රසාරණය වෙලා බැලුම උපුරලා යනවා. හරි? එහෙනම් වායු ප්‍රසාරණය කියන එක ඔන්න ඔච්චරයි. හරිද? එතකොට වායු ප්‍රසාරණය භාවිත කරගන්න අවස්ථාව. වායු ප්‍රසාරණය භාවිත කරගන්න අවස්ථාව තමයි නියත පරිමාව වායු උෂ්ණත්වමානය. වායු ප්‍රසාරණය භාවිත කරගන්න අවස්ථාව තමයි නියත පරිමා වායු උෂ්ණත්වමානය. නියත පරිමා වායු උෂ්ණත්වමානය. මේක උසස් පෙළ භෞතික විද්‍යාවේදී ඔයාලට හම්බ වෙයි.
මේ උපකරණය පරිහරණය කරන තරමක් අපහසුයි. සාමාන්‍ය භාවිතයට යොදා ගන්න නැහැ. එතකොට මේවා ගන්නෙ පරීක්ෂණාත්මක කටයුතු සඳහා. හරි පරීක්ෂණ කටයුතු සඳහා ගන්නෙ ඉතා සියුම් ලෙස වෙනස් වෙන උෂ්ණත්ව පවා මැන ගන්න පුළුවන්. ඉතාමත් හොඳ උෂ්ණත්ව මානය තමයි නියත පරිමාණ වායු උෂ්ණත්ව මානය කියලා කියන්නේ. ඉතා සියුම් උෂ්ණත්ව වෙනසක් පවා මැන ගන්න පුළුවන්. ඒ සෙල්සියස් අංශක දශමයක් සෙල්සියස් අංශක දශමයක් වෙනස් වෙනවා. සෙල්සියස් අංශයෙන් 100න් පංගුවක් වෙනස් වෙනවා. ඉතා සියුම් ලෙස වෙනස් වෙන උෂ්ණත්ව පවා මැන ගන්න පුළුවන් උෂ්ණත්ව මානය තමයි නියත පරිමාණ වායු උෂ්ණත්ව මානය කියලා කියන්නේ. හරි. මම හිතන්නේ ඒ ටිකේ මොනවද ලියා ගන්න නැතුව ඇති වල. තාප සංක්‍රමණයෙන් පස්සේ මේ පාඩම ඉවරයි. ඒ කියන්නේ ඇත්තටම පොඩි කොටසයි තියෙන්නේ. බලමු උඩ ඉක්මනට උත්සාහ කරන්න වෙලාව. right ඉස්සර. ආයෙත් 10ක් විතර උගන්නන්න පුළුවන්. හොඳයි. තාප සංක්‍රමණයේ ආකාර තුනක් තියෙනවා අපි මේක ඉගෙන ගත්තා. අපි 7 වසරේ ඉගෙන ගත්තා. මේ 7 වසරේ ඉගෙන ගත්ත සියලුම දේවල් තමයි මෙතෙන්දී ආයේ අරන් තියෙන්නේ. ඔයාලට 11 වසරේට අවශ්‍ය කරන සියලුම දේවල් ටික 7 දී උගන්නලා තියෙනවා. අය උගන්නන දෙයක්වත් නැහැ. ඔයාලට මම දුන්න 7 වසරේ ටියුට් තරම් බැලුවා නම් 7 වසරේ පොත් අරගෙන බැලුවා නම් ওই පාඩම් ටික ඔය විදිහටම තියෙනවා. මම ආයෙ කියලා දෙන්න. තාපයේ සංක්‍රමණය යන ආකාර තුනක් තියෙනවා. තාප සංක්‍රමණය කියන්නේ එක් තැනක සිට තවත් තැනකට තාපයේ ගමන් කිරීම. එක් තැනක සිට තවත් තැනකට තාපයේ ගමන් කිරීමට අපි කියනවා තාප සංක්‍රමණය කියලා. ඒක තාපයේ සංක්‍රමණය වෙන ආකාර තුනක් තියෙනවා. ඉක්මනට කියන්න බලන්න තාපයේ සංක්‍රමණය වෙන ආකාර තුන සන්නයනය සංවහනය විකිරණය. සන්නයනය සංවහනය විකිරණය. හරිද? සන්නයනය සන්නයනය අනිත් එක සංවහනය අනිත් එක විකිරණය. සන්නයනය සංවහනය විකිරණය. ඔන්න ආකාර තුන. සන්නයනය කියන්නේ මේ සන්නයනය කියන්නේ රත්තු අංශු මගින් යාබද අංශු වලට තාපය සපයමින් ඝන ද්‍රව්‍ය ඔස්සේ තාපයේ සංක්‍රමණය වෙන ආකාරය. හරිද? ඒකෙදි වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. සන්නයනයේදී ඇත්තටම වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් උෂ්ණත්වය කියන්නේ කිසියම් පදාර්ථයක අංශු වල මධ්‍යස්ථ චාලක ශක්තියනේ. එතකොට මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. අපි ගත්තොත් මේ තියෙන දණ්ඩක්. මෙතන ලෝහ දණ්ඩක්. ලෝහ දණ්ඩක්. මේ ලෝහ දණ්ඩේ මෙන්න තියෙනවා අංශු. මේ ලෝහ අංශු. ලෝහ අංශු දෙක තියෙන දණ්ඩක්. ලෝහ අංශු දෙක තියෙන දණ්ඩක් කියලා හිතා ගන්න. එහෙම දන්නු නැහැ ඉතින්. එහෙම හිතා ගන්න. හරි. දැන් මෙතනින් අපි තාපයේ සපයලා මේවා රත් කරනවා. රත් කරනකොට මොකද වෙන්නේ? මෙන්න මේ අංශයේ චාලක ශක්තිය වැඩි වෙනවා. මේ පළවෙනි අංශයේ චාලක ශක්තිය වැඩි වෙනවා. මෙයා වේගයෙන් දෙපසර චලනය වෙනවා. මෙයාගේ චාලක ශක්තිය වැඩි වෙනවා. අනිත් අපි කියන එයා උෂ්ණත්වය වැඩි වෙනවා කියලා. චාලක ශක්තිය වැඩි වෙනවා කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන එක. හරි? එතකොට මෙයාගේ චාලක ශක්තිය වැඩි වෙද්දී මොකද වෙන්නේ? මෙයා මෙයාත් එක්ක ගැටුම් ඇති කර ගන්නවා. ඒ කියන්නේ මෙයා කියලා හැප්පෙනවා. මෙයා මෙයාගෙත් හැප්පෙනවා. ඒක මොකද වෙන්නේ? මේ නිසා මෙයාගේ චාලක ශක්තිය වැඩි වෙනවා. මෙයාගේ චාලක ශක්තිය වැඩි වෙනවා. දැන් මෙයා මොකද කරන්නේ? මෙයාත් එක්ක ගැටෙනවා. මෙයා මෙයාගේ වදිනවා, ගැටෙනවා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙයා නිසා මෙයාට මෙයාගේ චාලක ශක්තිය වැඩි වෙනවා. මෙයා නිසා මෙයාගේ චාලක ශක්තියත් වැඩි වෙනවා. මෙයා නිසා මෙයාගේ චාලක ශක්තිය වැඩි වෙනවා. ඕන්න. දැන් මෙයාලා නිසා මෙයාගේ චාලක ශක්තිය වැඩි වෙනවා. දැන් මෙයාලා චලනය වෙනවා. වේගයෙන් දෙපසට කම්පණය වෙනවා. වේගයෙන් සෙල වෙනවා. එතකොට මොකද වෙන්නේ?
මෙයාලත් එක්ක ගැටෙනවා ගැටිලා මෙයාලගේ චාලක ශක්තියත් වැඩි වෙනවා. දැන් මෙයාලත් වේගෙන් ගැටෙනවා. එතන මොකද වෙන්නේ? මෙයාලත් එක්ක ගැටීම නිසා මෙයාලගේ චාලක ශක්තියත් වැඩි වෙනවා. ඕන්න ඕන ටික වෙලා යද්දී මොකද වෙන්නේ? මෙතනින් ලබා දෙන තාපය නිසා මේ හැම අංශුවකම චාලක ශක්තිය ටික වැඩි වෙලා මෙහාට එනකම් මේ චාලක ශක්තිය වැඩි වෙනවා. අපි කියනවා උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ චාලක ශක්තිය වැඩි වෙනවා කියන අපිට දැනෙන රස්නේ වැඩි වෙනවා කියන්නේ. අන්න ඒක යකඩ කම්බියක් මෙහෙන් අතින් අල්ලගෙන අර පැත්තෙන් ගින්දරට ඇවිල්ලා ටික වෙලා කැන්දී අපි අතට රස්නේ දැනෙනවා. හේතුව තමයි මොකද්ද? මේ අංශු වල චාලක ශක්තිය ටික වැඩි වී මෙහාට එනවා. එතකොට ඒක අපිට උෂ්ණත්වයක් උණුසුමක් විදිහට අපේ අතට දැනෙනවා. හරිද? එතකොට ඔන්න ඕක තමයි සන්නායනය කියන්නේ. එතකොට මෙන්න මේ ආකාරයට තාපය ගමන් කරන්නේ ඝන ද්‍රව්‍ය තුලින් විතරයි. හොඳට මතක තියාගන්න. ඝන ද්‍රව්‍ය තුලින් විතරයි සන්නායනය මගින් තාපය ගමන් කරන්නේ. ඝන ද්‍රව්‍ය තුලින් ගමන් කරන ආකාරය. එතකොට මේක අපිට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. සන්නායනය මේක එක පැත්තකින් ඉඳන් මෙහාට තාපය ගමන් කරනවා කියලා. දැන් හිතන්නකෝ මේකෙම තිබ්බා. මේ දණ්ඩෙම තිබුණා මෙහෙම ඉටි බෝලවල. ඉටි බෝල මෙන්න A කියන ඉටි බෝලය. මෙන්න ඊළඟට B කියන ඉටි බෝලය. මෙන්න C කියන ඉටි බෝලය. මේවට අමුණලා තියෙන ආල්පෙනිටි. මේවට අමුණන ආල්පෙනිටි. මේ ආල්පෙනිටි අමුණලා තියෙන්නේ. මට කියන්න මොකද වෙන්නේ මෙහෙන් රත් කරද්දි? මෙහෙන් රත් කරද්දි ඉස්සෙල්ලා වැඩෙන්නේ මොන ආල්පෙනිටද? ඒ ආල්පෙනිටි. ඒ ආල්පෙනිටි වැඩෙනවා. ඊට පස්සේ තව රත් කරලා යද්දී B වැඩෙනවා. තව රත් කරලා යද්දී C වැඩෙනවා. නෝම දිගට හරි. එතකොට මෙන්න මේ විදිහට තාපය මේ සන්නායනයේ මගින් තාපය ඉතා හොඳින් ගමන් කරන ද්‍රව්‍ය කියනවා. කිසිම බාධාවක් නැතුව ඉතා හොඳින් තාපය ගමන් කරන ද්‍රව්‍ය කියනවා. අන්න ඒවට කියනවා විශේෂ නම. ඒවට කියනවා අපි සුසන්නායක කියලා. ඕන තාපය ඉතා හොඳින් ගමන් කරනවා නම් අපි ඒවට කියනවා සුසන්නායක. එහෙම නැත්නම් තව කියනවා තාප සන්නායක. තාප සන්නායක. තාපය ඉතා හොඳින් ගමන් කරන ඉඩ සලස්වන ද්‍රව්‍ය වලට කියන්නේ තාප සන්නායක. එහෙම නැත්නම් සුසන්නායක. හරි. තාප සන්නායක අපිට යොදා ගන්න ලැබෙන අවස්ථා මොනවද? තාප සන්නායක අපිට තාපය පාසයෙන් ගමන් කරවන්න ඕනේ. ඒ නිසා අපි තාප සන්නායක යොදා ගන්න අවස්ථා තියෙනවා. මොනවද? දන්නවනම් කියන්න බලන්න. දැන් ගෙදර ආහාර පිසින බඳුනක් හදනවා නම් ඒ කියන්නේ දැන් ඔයාලා ෆැක්ටරි එක පටන් ගන්නවා. ස්වයං රැකියාව විදියට මොනවාද? ආහාර පිසින බඳුන් හදනවා. එතකොට ඔයාලා ආහාර පිසින බඳුන් හදන්න ආහාර පිසින ලෝහ බඳුන් හදනවා. හරිද? ඔයාලා එතකොට මේ ආහාර පිසින බඳුන් හදන්න ගන්නේ තාපය සන්නායනය කරන ද්‍රව්‍යයක්ද? තාපය සන්නායනය කරන්නේ නැති ද්‍රව්‍යයක්ද? ගෙදර ආහාර පිසින බඳුනක් හදනවා නම් ඔයාලා ඒකට ගන්න තාපය සන්නායනය කරන්නේ නැති ද්‍රව්‍යයක්ද? සන්නායනය කරන ද්‍රව්‍යයක්ද? කියන්නේ කොහොමද? සන්නායනය කරන ද්‍රව්‍ය. තාපය සන්නායනය කරන ද්‍රව්‍යයක් ගන්න ඕනේ. තාපය සන්නායනය කරන්නේ නැති ද්‍රව්‍ය ගත්තොත් මොකද වෙන්නේ? තාපය සන්නායනය කරන්නේ නැති වුණොත් එහෙම වැඩක් නැහැ. අපි ලිප උඩ තියලා රත් කරනවා. අර හොද්ද තැම්බෙන්නේ නැහැ. හේතුව ඇයි? තාපය ගමන් කරලා නැහැ. එහෙනම් තාප සන්නායක ගන්නවා අපි මුළු තැන්ගේ ආහාර පිසින උපකරණ සෑදීම. ඊළඟ තාප මූලාවයව. තාප මූලාවයව කියන්නේ මේ උණුසුම සපයන ද්‍රව්‍ය. තව විදිහට කියනවා තාප ප්‍රභව කියන්නත් පුළුවන් නේ. තාප ප්‍රභව. නේ අපිට දැන් ලොකුම තාප ප්‍රභවය සූර්යයන් ඒ හැරුණාම අපි හදා ගන්නවා තාප ප්‍රභව. මොනවාද? ගිල්ලුම් තාපකේ විදුලි මුදුන විදුලි ස්ථිරිකය නේ මේවා හදනවා. ඒතර ආන්ගේ තාප මූලාවයව. තාප මූලාවයව කියන එකට කියනවා තාප ප්‍රභව, කෘත්‍රිම තාප ප්‍රභව. මෙන්න මේ විදිහට තාප මූලාවයවක් හදනවා. ආන්ගේ අවස්ථාවේදී අපිට අනිවාර්යෙන් තාප සන්නායක දාගන්න වෙනවා. හරි. ඔය තාපය ගමන් කරන්නේ නැති ද්‍රව්‍ය තියෙනවා. තාපය ගමන් කරන්නේ නැති ද්‍රව්‍ය. ඒ කියන්නේ තාපය එක ගමන් කරන්නේම නැහැ. එහෙම නැත්නම් ඉතා දුර්වල ලෙස ගමන් කරනවා. හිතන්න ගෙදර දරලිපේ තියෙන දර කෑල්ල. දර කෑල්ලේ අනිත් පැත්ත ගිනි ඇවිල්ලා තියෙද්දි අපිට මේ අනිත් පැත්තෙන් අතින් අල්ලලා තල්ලු කරන්න පුළුවන් ඇතුළට. හැබැයි ලිපට යකඩ කම්බියක් දාලා තිබ්බොත් අනිත් පැත්තෙන් අතින් අල්ලලා තල්ලු කරන්න බෑ අත පිච්චෙයි. ඒතර මට කියන්නේ යකඩ කම්බියයි දර කෑල්ලයි කියන එක ගත්තොත්
කවුද තාප පරිවාරකය? දරකැබැල්ල. ඔව් දරකැබැල්ල තාප පරිවාරකයක්. එයා හරහා තාපේ ගමන් කරේ නැති නිසා තමයි අතින් අල්ලලා දාන්න පුළුවන් වුනේ. මට කියන්නකෝ මේ වාතය කියන්නේ තාප පරිවාරකද තාප සන්නායකද? තාප පරිවාරකයා. තාප පරිවාරකයක්. ඇයි දැන් ගෙදර ලිවපත්තු කරලා තියෙද්දි වාතයේ තාප සන්නායකයක් වුණා නම් අපිට කුස්සියේ ඉන්න බෑනේ. ටික ලිපේ රස්නේ එයිනේ ගේ පුරා පැතිරිලා. වාතයේ තාප පරිවාරකයන් නිසා තමයි ලිපේ රස්නේ ගේ පුරා පැතිරෙන්නේ. ජලය කියන්නේ තාප පරිවාරකයක්. හැබැයි ජලය රත් කරන්න පුළුවන්. ජලය රත් කරන එක වෙනම දෙයක්. එයා තාපේ ගමන් කරන්නේ නැහැ. තාප පරිවාරකයක්. වාතය රත් කරන්න පුළුවන්. හැබැයි වාතය තුලින් ඒ කියන්නේ වාතය තුලින් තාපේ ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ වාතයේ තාප පරිවාරකයක්. මතක තියාගන්න. වීදුරු, දැව, රෙදි, ප්ලාස්ටික් මේ ඔක්කොම තාප පරිවාරක. ඉතින් තාප පරිවාරක භාවිත කරන අවස්ථාව මොනවද? තාප පරිවාරක භාවිත කරන අවස්ථා. දැන් ඔයාලා ගෙදර තියෙන ඉස්තිරික්කේ අතින් අල්ලන කොටස හදන්න නම් මොකද්ද යොදා ගන්න ඕන? ඔයාලා ගෙදර ප්ලාස්ටික්. ප්ලාස්ටික්. ඇයි මේක ප්ලාස්ටික් වගේ දෙයක් යොදාගන්නේ? ඔකට යා ලෝහයක් දැම්මොත් මොකද වෙන්නේ? අපේ අයන් එක රත් වෙද්දී අර ලෝහ කැල රත් වෙලා අතින් අල්ලන්න බැරි අත පිච්චෙනවා. අපිට කරන්ට් එක වදින්නත් පුළුවන්. ගෙදර තියෙන හැන්ද මිට මොනවාගෙන්ද හදලා තියෙන්නේ? අර හොද්ද හැඳි ගන්න හැන්ද ඒක මිට මොනවාගෙන්ද හදලා තියෙන්නේ? ලීයකින් නේ? ඒක ලීයකින් හදන්නේ. ඕක දාන්න තිබ්බනේ. යකඩ බටයක්, යකඩ කම්බියක්. ඒක දැම්මොත් මොකද වෙන්නේ? බැරි වෙලා පොද්ද හැඳි ගන්න දෙන්නේ ඇයි ඒ? අරක රත් වෙලා අතට එනවා රස්නේ. නේ? දැන් බලන්න දොදොල් හැන්ද? අන්න හොඳ මේක. දොදොල් හැන්ද මිට හදලා තියෙන්නේ මොනවාගෙන්ද කියනවා? යකඩ බටයකින්. ලී වලින්. ඉතින්නේ දැන් ඔක යකඩ බටයකින් හැදුවම දොදොල් හැඳි ගන්න පුළුවන්ද කියන්නකෝ? ඔය දොදොල කියන එක වරු ගානක් හැඳි ගන්නවා නේද? ඔය ඇත්තට දොදොල් කියන එක හොයාගෙන තියෙන හරි ඇඟේ අමාරු කාර්යයක් මොකෙක් හරි. වරු ගානක් හැඳි ගන්න කවුරු හොයාගත්ත කෑමක් වන්ද? ඉතින් ඒ දොදොල හැඳි ගන්නකොට ලී මිටක් තිබ්බ නිසා තමයි එච්චර හැඳි ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? මිට දිගේ තාපය එනවා. හරිද? එතකොට ඒ විතරක් නෙමෙයි. දැන් ඔය දැකලා සමහර කුරුල්ලෝ නෑට සීතල වෙලාවට පිහාට පුම්බගෙන ඉන්නවා. රොබින් කියන කුරුල්ලා හොඳට පිහාට පුම්බගෙන ඉන්නවා. ඇයි ඒ පිහාට පුම්බ ගත්තම ඒ පිහාට උතර වාත ස්තරයක් රැඳෙනවා. ඒ වාතය කියන්නේ තාප පරිවාරකයන් නිසා එයාගේ ඇඟේ තියෙන උණුසුම එළියට යන්නේ. දැන් බලන්න ගෙදර පූසා එහෙම බලන්නකෝ. සීතල දවස්වල බෝලේ වගේ පුම්බගෙන ඉන්නවනේ. ඇයි ඒ? දැන් අපේ උනත් අධික සීතල වෙලාවට මේ රැඳෙන රෝම කෙලින් එනවා. හේතුව මොකද්ද? ඒ රෝම කෙලින් වුණාම මේ රෝම අතර තියෙන වාත ස්තරයේ ඝනකම වැඩි වෙනවා. වාත ස්තරයක් මේක ඇතුලේ රැඳිලා තියෙනකොට මොකද වෙන්නේ? ඒ වාතය හරහා අපේ ඇඟේ තියෙන තාපය එළියට යන්නේ. අන්න දැක්කද? ඒක රාදන සීල් මත්ස්‍යයක්. නේ? අපි මුදු සිංහයෝ කියලා එහෙම කියන්නේ. මුදු වල්ලා එහෙම කියන අන්නේ සත්තුන්ගේ. ඊළඟ පෙන්ගුයින්. එයාලගේ සමට යටින් තියෙන ඝනකම් මේ දිස්තරයක්. ওই මේ දිස්තරය නිසා මොකද වෙන්නේ? එයාලගේ ඇඟේ ඇතුලේ තියෙන තාපය එළියට පිට වෙන්නේ. අන්න ඒකෝට මේ දිස්තරය තාප පරිවාරකයක් විදිහට ක්‍රියාත්මක වෙලා තියෙනවා. හරිද? එතකොට ඔටුවගේ සමට යටින් තියෙනවා මේ දිස්තරය. එතකොට මොකද වෙන්නේ? බාහිරින් යන තාපය ඇඟේ ඇතුලට යන එක බලන්න. එහෙනම් ඔන්න තාප පරිවාරකවල භාවිතය. හරිද? එහෙනම් දැන් ඔයාලට ඔන්න සන්නයනය කියන්නේ මොකක්ද කියලා දුන්නා. එතකොට තාපය හොඳින් සන්නයනය කරන දේවල් අපි කියනවා තාප සන්නායක. තාප සන්නායක වල භාවිතයන් අපි කියලා ගත්තා. ඊළඟ තාපය හොඳින් ගමන් කරන්නේ නැති වලට කියනවා තාප පරිවාරක. ඊළඟ තාප පරිවාරක වල භාවිතයන් ටිකක් ඔන්න ඉගෙන ගත්තා. හරිද? අපි අත්‍යවශ්‍යයට අග්ගාලා ලියාගමු.
හොඳයි එතකොට අද අපි ද්‍රවාංක තාපාංක හිමාංක ඔය ගැන ඉගෙන ගත්තා. ගුප්ත තාපය කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගත්තාද? ගුප්ත තාපය ගැන ඉගෙන ගත්තා. අපිට තියෙනවා මේක ගැටලු ටිකක් හිම හදලා තියෙනවා. අපි ලබන ඉරිදා සම්පූර්ණයෙන්ම තාපයම කරලා අපි ඊළඟ බ්‍රහස්පතින්දා අලුත් පාඩමකට යමු. හරිද? එතකොට අද අපි ඉගෙනගත්ත දේවල් හොඳට නැවත බලන්න. ලබන සතියේ ඔය තාපයේ පාඩමෙන් අපි ප්‍රශ්න සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්නවා. මම ඔයාලට ප්‍රශ්න පත්‍රයක් WhatsApp කරලා තියන්නම්. ඔයාලා ඒක සම්පූර්ණ කරලා තියන්න තාපය හා සම්බන්ධ කොටස් ටිකක් මම ඔයාලට දානවා. එහෙනම් අද අපි අපි නතර කරමු. ඔයාලා ඔක්කොටම සුබ රාත්‍රියක්. අයුබෝවන්.